තෙරුවන් සරණයි. අද දවසේදීත් සතියේ බ්‍රහස්පතින්දා දිනයන්හි කරන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට ලෝකයේ විවිධ රටවල සිට සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිතුරියන් අපි ඊටාත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදිම බ්‍රහස්පතින්දා දිනයන්හි අප සමග එකතු වෙන එහෙම නැත්නම් අපිට ධර්මයේ කියා දෙන්නා වූ අපේ කල්යාණ මිත්‍ර බන්තේ ජිනාලංකාරයන් අද දවසේදීත් මේ ධම්සභා මණ්ඩපයට එකතු සිටිනවා. නවසීලන්තයේ වෙලින්ටන් නුවර වැඩ වාසය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වස් කාලයේ අපිට උන්වහන්සේගේ වටිනා කාලය භාවනාවන් වලට යොමු කරන්න තියෙන වටිනා කාලය අපි වෙනුවෙන් යොමු කරලා අද දවසේදීත් මේ එකතු වෙලා අපිට ධර්ම දේශනා කිරීම අපි තාමත්ම අගය කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හැමදෙනා වෙනුවෙන්ම මම නමස්කාර කර ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද දවසේදී මේ වැඩසටහන ආරම්භ කරන ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් තිබී විසිතුරු දේහ සම්පත්තියක් ශරීර සම්පත්තියක් පිහිටියා වූ දරන්නා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් සමන්නාගත වූ 108ක් මංගල ලක්ෂණ ධර්මයන්ගෙන් සමන්නාගත වූ රූපකාය සම්පත්තියක් ඇති සාත්‍යනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ රූපකාය සම්පත්තියටම සරිලන සීල සම්පත්තියක් දරන්නා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීලයෙන් පදනම් වූ අනන්ත අපරිමාණ ඥාන සම්පත්තියට පාදක වූ සමාධි ගුණයක් දරන්නා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභිඥා ඥාන ධර්මයන්ගෙන් පිරුණා වූ ඒ වගේම විපස්සනා ඥාන ධර්මයන්ගෙන් පිරුණා වූ අතීතයේ අනාගතයේ වර්තමානයේ කියනා වූ කාලත්‍රයට සම්බන්ධ සියලුම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නා වූ අවබෝධ කරගන්නා වූ දේශනා කරන්නට හැකි ශක්තියක් ඇත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර මාගේ නමස්කාරේ වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහල් සේවදාලා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරේ වේවා. ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට අත්වී වදාලා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරේ වේවා. බුද්ධ රත්නේ ආනුභාව බලෙන්, ධම්ම රත්නේ ආනුභාව බලෙන්, සංඝ රත්නේ ආනුභාව බලෙන් වන්දනා කර චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලෙන් අද මේ පින්වත් සංඝනාට අපි මේ දහම් වැඩසටහන තුළින් කියලා දෙන්නා වූ සියලුම ධර්ම කරුණු ඉතාමත් මොහොතින් වටහා ගන්නට අවබෝධ කර ගන්න තෙම දිනකට නුවණ පහළ වේවා. සිහිය වේවා. ඒ වගේම සිහියෙන් නුවණින් යෝනිසෝ මනස්කාරයෙන් එක එක වචනයක් පාසා ධර්ම කාරණයක් පාසා හොඳින් වටහාගෙන හොඳින් අවබෝධ කරගෙන වටාගෙන හැම දිනාටම මා වෙනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනා. අපි කතා කරන්නේ ප ဋ ාණ ධර්ම කරුණු ටික. එතකොට ගිය සතියේ අපි කතා කළා කර්ම ප්‍රත්‍ය පිළිබඳව. කම්ම පත්‍ය දැන් සූවිසි ප්‍රත්‍ය ධර්මයන් කතා කරගෙන යනකොට එක තැනකදී අපිට හමු වෙනවා කම්ම ප්‍රත්‍ය. ඒ කියන්නේ කර්මය ප්‍රත්‍ය වෙන ආකාරය. කර්මය ප්‍රත්‍ය වෙන ආකාරය.
ඒ කර්මය තවත් ධර්ම වලට ප්‍රති වෙන කාරණය අපි හොඳට මේකෙදි තේරුම් ගන්න ආකාර දෙකකට තියෙනවා. ඒ තමයි කර්මය කියන ධර්මය තවත් ධර්ම වලට යම්කිසි රුකුලක් යම්කිසි උපකාරක භාවයක් යම්කිසි උදව්වක් බලපෑමක් කරනකොට ඒ බලපෑම ඒ උපකාරක ස්වභාවය උපකාර වීමේ ගතිය ආකාර දෙකකට සිද්ධ වෙනවා. අපි මේතනදී කරුණු කීපයක් බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි ඒ ආකාර කීප මොකද එකක් තමයි සහජ වශයෙන් පත්‍ය වෙනවා. සහජාත භාවයෙන් කර්මයේ පත්‍ය වෙනවා තවත් ධර්ම වලට. මේ කතාව අපි ගිය සතියේ මතක් කළා. අද මේ පින්වුතුන්ට කියලා දෙන්නේ මේ නානා ක්ෂණික කර්මපත්‍ය කියන එකයි. මේ කර්මපත්‍ය කම්මපත්‍ය කියන එක ආකාර දෙකක් තියෙනවා. ඒකේ දැන් අද කියන්නේ නානා ක්ෂණික කර්මපත්‍ය කියන එකයි. මේක අහගෙන ඉන්න මේ පින්වතුන්ට ධර්මය කියවලා තිබුණා හෝ වේවා ආධුනික වශයෙන් ඉන්න අය හෝ වේවා මධ්‍යම ප්‍රමාණයේ ධර්ම ඥානයක් දැනුමක් තියෙන අය හෝ වේවා මේක පරිස්සම් ඇතුව සිහියෙන් නුවණින් මේ කරුණ ටික තේරුම් ගන්න. දැන් මේ සමහර පින්වතුන් මයික් මියුට් කරලා නැහැ. ඒක නිසා මම හිතන්නේ ශබ්ද එනවා මෙහෙට. පොඩ්ඩක් ඒක අපේ මහත්යලා හොඳයි. කර්මය කියලා සලකන්නේ කුමක්ද? අපි දැනගත යුතු කර්ම කීපයක් තියෙනවා. කර්මය හැටියට සලකන්නේ කුමක්ද? ඒ කර්මය කියන ධර්මය අපි තෝරාගන්නේ මොන දහම් කොටසින්ද? ඊළඟට නානා ක්ෂණික කියන්නේ මොකද්ද? අපි මේ කරුණු ටික අපි ඉස්සලා තේරුම් ගනිමු ප්‍රත්‍ය කතාවට යන්න කලින්. එතකොට මේකින් යම්කිසි පැහැදිලියාවක් අපුදයක් ඇති වේවි. මේ කරුණු ටිකෙන් අපි ඉස්සර වෙලාම තේරුම් ගනිමු නානා ක්ෂණික කියන්නේ මොකක්ද කියලා. නානා ක්ෂණික කියලා කියන්නේ නොඑක් අවස්ථාවල කියන එකයි. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම වෙන වෙන අවස්ථාවල නානා කියන්නේ නම් මේ නොඑක් කියන එක තමයි. හැබැයි මේකට අපිට තීරින්ට අපි කියනවා නානාවිද කියලා. මේක ආකාරද මේකේ තේරුම් ගන්න නම් අපිට ගැළපෙන්නේ මේක දාගන්න ඕනේ නානා කියලා කියන්නේ වෙන වෙන අවස්ථාවලදී කියන එකයි. වෙනත් අවස්ථාවලදී. ඒක තේරෙන්නේ එක විලාවක කර්මයක් සිද්ධ කරනවා එක වෙලාවක ඒ කර්මයේ විපාකමත් වෙනවා. බලන්න එක වෙලාවක කර්මයේ සිද්ධ වෙනවා එක වෙලාවක ඒකේ විපාකයමත්. එතකොට කර්මයේ සිද්ධ වෙන වෙලාවයි විපාක මතුවෙන වෙලාවයි කියලා කියන්නේ එකම වෙලාවක සිද්ධ වෙන්නේ අවස්ථා දෙකක්. කර්මය කරන වෙලාවට එතන විපාක පහ හිටින්නේ නැහැ. විපාකයක් විඳින වෙලාවට කර්මය හැදෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණය අපි තේරුම් ගන්න. ඒක නිසා තමයි නානා ක්ෂණික කියන්නේ වෙන වෙන අවස්ථාවල කර්මය හැදෙන වෙලාවේ විපාක නැහැ. විපාක විඳින වෙලාවේ කර්ම. ඒක නිසා මේ කර්මයක් සකස් වෙනකොට සකස් වෙච්ච එකේ බලපෑම කර්මයේ සකස් වුණාම කර්මයේ සකස් වෙච්ච එකේ බලපෑම කර්මය සකස් වෙලා ඒකේ තිබෙනා විපාක උත්පාදනයේ පස්සේ වෙලාවකට පුදුම විදිහට බලපාන. පස්සේ වෙලාවකට බලපාන. දැන් මේ අපි කෑමක් ගත්තම අපේ
සමාජයේ තිබෙනවා ඔය කෑම අපත්‍ය වෙයි. කියන්නේ ඔය කෑවම මේ අපත්‍ය වෙනවයි කියලා කියන්නේ ඕක ප්‍රත්‍ය වෙන්නේ ලෙඩ හැදි කියලා කියනවනේ. එතකොට ලෙඩ හැදෙයි කියලා. එතකොට ඒ වෙලාවෙම නෙවෙයි ඔක මේ ලෙඩ හැදෙන්නේ කෑම කන වෙලාවේ නෙවෙයි. පස්සේ වෙලාවක තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් සමාන ස්වාමීන් වහන්සේ පොතන කිව්වේ දැන් මේ විපාක එදින කතාවනේ කියන්නේ දැන් ආහාරයක් ගත්තම අපි අපත්‍ය වෙයි කියලා කිව්වහම ඒ වෙලාවෙ නෙවෙයි අපත්‍ය වෙන එක පස්සට බලපානවා. එතකොට ආහාරයේ ගන්න වෙලාව වෙනයි ඒක ලෙඩේ හදන වෙලාව වෙනයි. කර්මයක් සිද්ධ කරන වෙලාව වෙනයි ඒකේ විපාකේ මතු කරන වෙලාව වෙනයි. ඒක නිසා තමයි මේ කියන්නේ වෙන අවස්ථාවකදී එක අවස්ථාවක හැදිච්ච දෙයක් තවත් අවස්ථාවක සිද්ධ වෙන දෙයකට බලපෑමක් කරන්නේ ගැම්මක් ඇති කරන්නේ සහ එතන සිද්ධ වෙන එකට උපකාරක භාවයක් දක්වන්නේ කොහොමද කියන එකයි මේ කතාවේ තියෙන්නේ. දැන් ඕකට උපමාවකුත් ඔය ධර්මයේ දක්වලා තිබෙනවා. ඒකත් අපි පස්සේ හිතමු. දැන් මොන මම මේ කිව්වේ නානා ක්ෂණික කියන මේ පුංචි වචනය අපි මේ වෙලාවට තේරුම් ගත යුත්තේ කොහොමද කියන එක පිළිබඳව. දැන් අපි මේ කර්ම කියන ධර්මය හොයාගෙන කර්ම කියන ධර්මය හොයාගන්න ඕනෑ වෙන්නේ ධර්ම මණ්ඩලයක්. ධර්ම මණ්ඩලයක්. ධර්ම සමූහයක්. ඒ ධර්ම සමූහය තමයි චිත්තය කියන ධර්මය, චෛතසික ධර්මය කියන ටික දැන් සිත් තියෙනවා 89 ආකාරයකට මධ්‍යම ප්‍රමාණයෙන් දක්වලා. චෛතසික ධර්ම 52ක් තිබෙනවා. රූප ධර්මත් තිබෙනවා. ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙච්ච ගුණ ස්වභාවය, ඊටත් වඩා වෙනස් වෙච්ච ස්වභාවයකින් තමයි නිර්වාණ ධාතුව පවතින්නේ. එතකොට මේ සිත් කියන ධර්ම වලින් චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන ධර්ම මණ්ඩලයේ ධර්ම සමූහය එකින් එකට වෙනස්. සිත නෙවෙයි චෛතසික, චෛතසික නෙවෙයි රූප, රූප නෙවෙයි නිර්වාණය. ඊළඟට සිත, චෛතසික, රූප කියන ගොඩෙන් සම්පූර්ණ වෙනස් ආකාරයක පිහිටා තිබෙන ගුණ ස්වභාවයක්, ධර්ම ස්වභාවයක් තමයි ධාතු ස්වභාවයක් තමයි නිර්වාණ ධාතුව. රූපයට වඩා වෙනස් චෛතසික, චෛතසික වලට වඩා වෙනස් සිත. මේ ධර්ම මණ්ඩලය තුල එක හැඩ තියෙන එක ලක්ෂණ, ආකාර, ගුණ විශේෂ, ක්‍රියා වලින් යුක්ත වෙච්ච මේ ධර්ම සමූහයේ එක තැනක තියෙනවා චෛතසික ධර්ම යටතේ කියවෙන්නා වූ මේ පුදුම විදිහේ බල ශක්තියක්, ඒ වගේම පුදුම කෙරුවාවක් තිබෙන පුදුම ක්‍රියාශීලී ස්වභාවයක්, හැකියා භාවයක් තිබෙනා වූ ධර්මයක්. ඒක හඳුන්වනවා චේතනාව. ඒක හඳුන්වනවා චේතනාව කියලා. ඒ චේතනාව මේ හැම හිතකම පහළ වෙන්නා වූ චෛතසික ධර්ම ගණයටයි ගැනෙන්නේ. හැම හිතකම පහළ වෙනවා. සරෝචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ සරෝචිත්ත සාධාරණ චෛතසිකයේ ඒ චේතනාව තනියෙන් පහළ වෙන්නේ නැහැ. ඒ සරෝචිත්ත සාධාරණ චෛතසික මණ්ඩලයේ ඉන්නා වූ අනිත් 6 දෙනාත් එක්ක තවත් ධර්ම මේ චෛතසික ධර්ම රාශියක එක්කාසුවක් එක්ක තමයි මේ චෛතසිකය, එහෙම නැත්නම් මේ චේතනාව කියන චෛතසිකය වැඩ කරන්නේ.
මේ චේතනා චෛතසිකය තමයි කර්මය හැටියට සලකන්නේ. මේ චේතනා චෛතසිකය රංචුවක් හැටියට වෙනත් ක්‍රියා ස්වરૂප තිබෙන වෙනත් ලක්ෂණ ස්වභාවයන් තිබෙනා වූ මේ චෛතසික ධර්ම සිත් ධර්මත් එක්ක පහළ වුණාම මෙයාට එහෙම නැත්නම් මේ චේතනාවට 아무තු හැකියාවක් තිබෙනවා අනිත් ධර්ම ටික ඒ අරමුණකට අනුව මෙහෙයවීමේ ඒ වාගේම යොමු කිරීමේ මහා අමුතු ගතිය අමුතු බලය අමුතු හැකියාවක් ඕකේ තිබෙනවා. ඒක නිසා දැන් අපි ඔකට උපමාවක් තියෙනවා මෙහෙම. ඒ තමයි දැන් මේ යම්කිසි ආයතනයක මැනේජර් කෙනෙක්. ඒ කියන්නේ ඒකේ පාලකයෙක් කළමනාකාරීත්වය කියන්නේ ක්‍රියා කරවන. ඒ කළමනාකාරී වරයාගේ අධීක්ෂණය මෙහෙවීම යටතේ වෙනත් සේවකයෝ ගොඩක් ඉන්නවා. ඊ අය තමන්ට නියමිත සේවාව නියමිත ක්‍රියාව සිද්ධ කරනවා අර කළමනාකාර තුමාගේ අධීක්ෂණය යොමු කිරීම යටතේ. හැබැයි ඒ කළමනාකාර තුමාට බෑ අර මිනිස්සු කරන්නා වූ එක වැඩ කරන්නට. ඒ කළමනාකාරීත්වයේ ක්‍රියාව වැඩේ වෙනස් එකක්. එතකොට එයා අනිත් අය යොමු කරනවා මෙහෙව. එතකොට කළමනාකාරීත්වයේ නැතුව අනිත් අයට ඒ Tamanට අදාළ වැඩේ කරන්න බෑ. Tamanට හැකියාව තිබුණා. ඔන්න ඔය වගේ මහා පරිසරයක් තමයි මේ චිත්ත ධර්ම රංචුවක ක්‍රියාත්මක වෙනකොට පිටන්නේ. එතකොට මේ කියන්නා වූ මේ චේතනාව ওই විදිහට යම්කිසි දැලීමේ ක්‍රියාවකට හෝ දැකීමේ, ඇසීමේ, සුවඳ විඳීමේ, රස විඳීමේ, ඒ වගේම ස්පර්ශේ දැනීමේ හෝ එහෙම නැත්නම් හිතීමේ හෝ වෙනත් ක්‍රියාවක් සිද්ධ කිරීමේ හෝ වේවා අවස්ථාවකදී මේ චේතනාව අනිත් අයත් රංචු ගස්සගෙන අනිත් අයත් හේවාගෙන අනිත් අයත් එක්කාසු කරගෙන මහා අමුතු විදිහේ ක්‍රියාධර්මයක් සිද්ධ කරනවා. මෙතනදී කර්ම සකස් වීම අමුතු ඒ රංචුවත් එක්ක අනිත් චෛතසික ධර්ම පොකුරත් එක්ක අනිත් ඒ තමන් ඉන්න හිතත් එක්ක එකතු වෙලා යමක් සිද්ධ කරාම ඒ කියන්නේ ක්‍රියා ගුණයක් සිද්ධ කරා. ක්‍රියාවක් කරාම ඒ කරන ක්‍රියාවට අනිත් ක්‍රියාවල් වගේ නෙවෙයි ඒ කරන ක්‍රියාවට මේ අමුතු විදිහේ බල හැකියාවක් තියෙන මේ බලයක් එකතු වෙලා මැරී යනවා. ඔන්න එක අවස්ථාවක් ඒ. දැන් මේක සිද්ධ වෙනවා අවස්ථා කීපයක. මේ නොඑක් අවස්ථා එහෙම නැත්නම් වෙන අවස්ථාවලදී සිද්ධ වෙන මේ චේතනාව පහළ වෙන සිත්ස්සේ මේ චේතනාව ක්‍රියාත්මක වෙනකොට කර්ම මෙතන පහළ වෙලා මෙතන නැති වෙලා ගිහිල්ලා තවත් තැනක කොහොමද මේකේ මේ පහළ වීම සිද්ධ වෙන්නේ බලපෑමක් සිද්ධ වෙන්නේ කියන එක අපි මෙන්න මේ විදිහටත් අපි හිතලා තේරුම් ගන්නමු. ඒ තමයි අපි කියනවානේ මේ නිතර පාවිච්චි කරන උදාහරණයක් තිබෙනවා උපමාවක් තියෙනවා මේ බීජ වර්ගවල. හේතුව මේ කෙනෙක් හිතන්න පුළුවන් ඔය දැන් මේක නිතර කියනකොට
නිතර නිතර කියනකොට මේ ගිය සතියේ කිව්වා ඔය උපමාව, ගිය මාසෙ කිව්වා, ඉතින් ගිය අවස්ථාවේදී කිව්වා, අර ස්වාමීන් වහන්සේත් කිව්වා, මේ ස්වාමීන් වහන්සේත් කිව්වා, මම ඉංග්‍රීසි ආවුදුරු කෙනෙක්ගේ බණ අහනකොට ඒකත් කිව්වා කියලා තිබුණා ඒක අහගෙන. ඇත්තට උපමාවක් පාවිච්චි කරන්නේ ඒක ඇත්ත වශයෙන්ම ඒ උපමාව ගහේ උපමාව වෙනත් උපමාවල් ඒකට ළඟින් අපිට වැටහෙන්නේ නැති දෙයක් තේරුම් ගන්නට ළඟින්ම උපකාර වෙන හින්දායි. අපි මේ බීජ වර්ගයක් ගත්තම බලන්න ගොයම් ගහක් වී ඇටයක් පැල කරාම වී ඇටය සම්පූර්ණයෙන්ම නැති වෙනවනේ ගොයම් ගහ හැදෙනකොට. අපි වී ඇටයක් මඩට දැම්මම ඒ වී ඇටය ඒ වී පොත්තක් වී ඇටය සම්පූර්ණ වෙනස් වෙලා නැති වෙලා පරිවර්තනය වෙලා ගොයම් ගහක් හැදෙනවා. ගොයම් ගහ හැදෙනකොට වී ඇටෙක් නැහැ. ඒකේ තිබිච්ච විදිහක්වත් මොන විදිහට තිබුණද කියලාවත් හොයාගන්න බෑ. සම්පූර්ණ නැති වෙලා වෙනස් වෙලා විනාශ වෙලා යනවා. නමුත් මේ වී ඇටය හේතුවෙන් හදලා දීපු ගොයම් ගහ තියෙනවා. ටික කාලයක් යනකොට ඔය ගොයම් ගහේ උඩ අගිසේ හැදෙනවා නැවත කත්. දැන් බලන්න ඒ වී ඇට ඒ ගොයම් කරවලට තිබෙන වී ඇට අර ඒකේ අර මඩට යට වුණා වූ වී ඇටේ සමානයි. අවස්ථා දෙකක් තමයි තියෙන්නේ. හැබැයි මේ පළවෙනි අවස්ථාවේ තිබිච්ච හැඩය, ඒ වී ඇටේ දිග ප්‍රමාණය, ඒ වී ඇටේ ස්වરૂපය, ඒ වී ඇටේ ඇතුළේ තිබෙන හාල්වල විදිය, ඒ හැම එකක්ම අර ගොයම් කරලේ හැදිච්ච එකට බලපෑමක් තිබෙනවා. වෙන පාටකින් නෙවෙයි. දැන් දුඹුරු පාට රතු හාල් තිබෙන්නා වූ රතු හාල් තිබෙන මේ වී ඇටයක් පැල කරොත් එහෙම ඒ ගොයම් ගහ හොඳට හැදීගෙන ගිහිල්ලා ආයි කොළ පාට වෙන එකක් නෙවෙයි. මේ ගොයම් ගහ කොළ පාට වුණාට ඒ ගොයම් ගහේ කොළ පාට ගොයම් ගහකනේ කරල් හැදෙන්නේ. එතකොට ඒ ගොයම් ගහේ කඳ කොළ ටික තමයි කරලට ළඟින්ම කිට්ටුවේ. හැබැයි එහෙම කියලා කවදාකවත් මේ හැදෙන ගොයම් කරල් වල පාට කොළ පාට වෙන්නේ නැහැ. වෙන පාටක් වෙන්නේ නැහැ. ඒ ගොයම් ගහේ කරල් වල පාට අර නැති වී ගිය, මැරී ගිය, කුණු වෙලා ගියා ඕ ඒ වී ඇටය හා සමානයි. ඒ පාට තමයි තියෙන්නේ. අවස්ථා දෙකක්. දැන් බලන්න ගොයම් බීජය හදලා දීපු වී ඇටයයි ඊට පස්සේ ගොයම් කරලේ ඇටයි හැදෙනකොට අවස්ථා දෙකක් මාස කිහිපයකට ගත වෙලා. දවස් ගාණක් ගත වෙලා. අවස්ථා දෙකක් නේ. එතකොට මේ යම් කිසි විදියක ඒ මූල ගොයම් ඇටේ යම් කිසි හැකියාවක් බලයක් තිබුණනේ ඒ බලය අරකට ඒ මූල බීජ වී ඇටකේ තිබෙනවා හරල් වල බලපෑමක් කරන්න පුළුවන් මහා අමුතුම විදිහේ ගතියක්, හැකියාවක්, ගුණ විශේෂයක් කිසිම කෙනෙකුට තරකයකින්වත් වෙන ක්‍රමයකින්වත් ඕක නෑ කියලා කියන්න බෑ. සිහියක්, කල්පනාවක්, බුද්ධියක් තිබෙනා කෙනෙකුට කියන්න බෑ. හැබැයි මනෝ විකාරය තියෙනා කෙනෙකුට කියන්න පුළුවන්. මේ දැන් ඔය විදිහට අවස්ථා දෙකක ඔය සිද්ධිය වෙනවන් මේ චේතනාව හරියට ගියාමත් ඔය වැඩි උන්න ඔයට සමානයි. දැන් චේතනාව යම්කිසි අවස්ථාවකදී පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒ චේතනාව ඇති වුණා නැති වෙලා ගිය හිතේ. හැබැයි ඒ චේතනාව නැති වෙලා යන්නේ අනාගතයේදී අර ගොයම් ගහේ කරල් හැදුනන් පස්සේ අමුතු විදිහේ
ගතියක් එනවනේ ඒකට. ඒ වගේ හැකියාවක් අනාගතයේට මේ බලය රඳපයි යන්නේ. ඒක කොයි හරිය තිබෙනවද, කොතන තිබෙනවද? අපේ ශරීරය ගත්තයින් පස්සේ ඒ ශරීරයේ කෙස් වලටද, ලුම් වලටද, දත් වලටද, ඇස් වලටද, ඇස් පිල්ලම් වලටද, කනේද, කටේද, බ්‍රේන් එකේද, එහෙම නැත්නම් හાર્ට් එකේද, ඔය කොහේවත් කියන්න බෑ. කොතන තියනවද දන්නේ. හැබැයි අර යන නාම ධර්ම රාශියේ එක කනෙක්ෂන් එක කොහොමද තියෙනවා. දැන් බලන්න මේ ගොයන් ගහක් ගත්තයින් පස්සේ ගොයන් ගහේ මොකක් හරි තියනවද කියලා මේ වී යටේ සම්බන්ධයෙන් ඒක මහා අමුතුම විදිහේ ක්‍රියාවලියක්. ගොයන් ගහේ කඳේ කිසිම විදියට මේකක් නැහැ. නමුත් ඒකට අවස්ථාවක් ආවන් පස්සේ උඩ කරල් හැදලා වෙන විදිහට හැදෙනවා. චේතනාව කියන ස්වභාවය, කර්මය ওই විදිහට හිතක පහළ වෙනවා. ඔන්න ඔය කතාව තමයි අද මේ අපි සියලු දෙනාම තේරුම් ගත යුතු වන්නේ. මේ නොඑක් අවස්ථාවල එවන වෙන වෙන අවස්ථාවල සිද්ධ වෙන්නා වූ කර්මය පිළිබඳ හිතනකොට අපිට අවස්ථා 33කට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් තියෙනවනේ මේ සිත් තියෙනවනේ 89ක් කිව්වනේ. විස්තරාත්මක 100යි හැබැයි ඉතින් මේ අපි කියන්නේ 89 ක්‍රමයට ඒක ලේසි. ඊළඟට මේ දැන් ඔය 89ක් තිබුණාය කියලා ඔය ඔක්කොගේම සිත්වල ඔය සිත් 89ෙම මේ බලය ගොඩ නැගෙන ගතියක් නැහැ. එහෙම නැහැ. අනිත් ඔය අවස්ථා කීපයක තමයි ඔක තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද කියලා. දැන් ඔය සිත් 89 තිබෙනවා මේ ඔය සිත් 89 චෛතසික ධර්ම උටි ගත්තන් පස්සේ විශේෂම සිත්වල තිබෙනවා අපේ පින්වතුන් හොඳට හිතේ තියාගන්න අහලා තින්න අයට ලේසි අලුත් අයට මතක තියාගන්න. මේ සිත් 89 කොටස් කරගන්න. ඒ තමයි කුසල සිත්, අකුසල සිත්, කුසල අකුසල, අනිත් එක තමයි විපාක සිත්, ක්‍රියා සිත් කියලා ගොඩවල් හතරකට අපි ඕක බෙදා ගන්න. එහෙම බෙදාගන්නේ ඇත්ත වශයෙන්ම සමහර සිත්වල තිබෙන්නේ කුසලමය ශක්තිය ගුණයයි. ඉතින් ඒකට ඒ කියන්නේ කුසලමය ගුණය තිබෙනවා. කුසල ශක්තියක් ඒකේ තියෙනවා. ඒ කුසල ශක්තිය තියෙන එකට එහෙම කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද? ඒ කියන්නේ කුසලය හොඳ දෙයක්. ඒ හොඳ ශක්තියක් එකතු වුණාම හොඳ ඵලයක් ගොඩ නැගුණාම සමහර සිත් වලින් ඒක ඇති කරන විපාකයක් හරි ලස්සන, ප්‍රසන්න, සුන්දර, මුදු, සෞම්‍ය, සෑහළු ආකාරයක්. ඒක නිසා එවැනි ඒවා සලකා ගන්නවා කුසලයි කියලා. නරක කටු වගේ කර්කස ගොරෝසු කළු පාට ඒ වගේම විඳිනකොට දුක ඇති වෙන ඒ බල එකතු කරන ඒවා ඔය තාර පාටට තියෙන කළු පාට ඒවට කියනවා අකුසලයි කියලා. අකුසල ශක්තිය තියෙනවා සිත්, කුසල ශක්තිය තියෙන සිත් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඒ විපාක. ඒ කියන්නේ ඒවා නිකන් පා වෙලා යන වගේ සිත්. අනිත් ඒවා ක්‍රියා. මෙන්න මේ කුසල අකුසල විපාක ක්‍රියා කියන සිත්
වර්ග 4න් මේ කියන්නා වූ කතාවට අපිට ගැළපෙන්නේ විපාක කියන ගොඩ අයින් කරාම කුසල සිත් සහ අකුසල සිත් දෙකයි අනිත් එක ක්‍රියා. ඔය තැන්වල විතරයි අපිට මේ කර්ම ප්‍රත්‍ය කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ඒකෙමු කර්මය ගොඩ ගැහෙන, කර්ම රැස් වෙන, එහෙම නැත්නම් කර්ම එකතු වෙන අවස්ථාවල් 33ක් තිබෙනවා. ඒ 33න් අපි පොඩි වෙනසක් කරන්න ඕනේ. අපි එතන ගිහිලා කරමු. මෙන්න මෙහෙමයි වෙන්නේ. අතට අපේ පින්වත්නි මේ චේතනාව කර්ම හදන. දැන් ඔය සූත්‍ර දේශනාවලත් තියෙනවා සංඛාරාය කියන්නේ මොකක්ද? අபிසංඛාරෝති තී සංඛාරා කියලා ඔය සංයුත්තනිකාය සූත්‍ර වෙන්න තියෙනවා. ලස්සන වචනයක්. අபிසංඛාරෝති තී සංඛාරා. ඒ කියන්නේ කුසල අකුසල බල හදන නිසා අමුතු ශක්තියක් අනාගතයට සම්බන්ධ කරලා ගොඩන නගන නිසා ඒකට කියනවා සංඛාර අபிසංස්කරණය කරනවායි කියලා. එහෙම අවස්ථා තිබෙනවා ඇත්තටම තියෙන්නේ 29යි. නමුත් 33ක් හැටියට සලකා ගන්නවා. ඒක විදිහකට අපි බලමු. බලන්න අකුසල් සිත් තිබෙනවා 12. ඔය අකුසල් සිත් 12ේම චේතනාව වැඩ කරනවානේ. ඔන්න කර්ම හදන ස්ථාන 12. ඊළඟට කුසල් සිත් ඉන්නවනේ 8ක්. සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සංකාරික ආදී වශයෙන් 8ක් තියෙනවනේ. එතකොට දැන් කීයක් වෙනවද? 12යි මේ කිව්වේ 8 කුසල. එතකොට 12යි 8යි සක්‍රිය. රූපාවචර විස්තරාත්මක භාවනා ක්‍රමයට රූපාවචර මේ ධ්‍යාන සිත්වල කුසල ධ්‍යාන සිත්වල ඔය බ්‍රහ්ම ලෝකයේ එහෙම උපදින්නට බල ශක්තිය කුසල් වැඩෙන ශක්තියක් හැකියාවක් තියෙනවා. ඒක නිසා එතන තිබෙනවා අවස්ථා 5ක්. එතකොට දැන් කීයද? 25. ඊළඟට තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයට සම්බන්ධ අරූපාවචර ධ්‍යාන වඩාගෙන යනකොට අරූපාවචර කුසල් සිත්වල ඔය බලය ශක්තිය වැඩෙනවා. දැන් එතකොට 4යි 25යි 29ක් වෙනවා. මේවා සංසාරයට සම්බන්ධයි. තව තිබෙනවා මේ ලෝකෝත්තර මාර්ගසිත 4. මේ ලෝකෝත්තර මාර්ගසිත කර්ම හදන සිත් නෙවෙයි. නම් මෙතනදී අපි සලක ගන්න ඕන මේ මාර්ගසිතකට පස්සේ තමයි ඵල කියන විපාක සිත් හැදෙන්නේ. ඒක ලෝකෝත්තරයි. කවදාකවත්ම ඵලසිතක් ඇති වෙන්නේ මාර්ගසිතක් පහළ වුණේ නැත්තම්. සෝවාන් පුද්ගලයෙක් වී හිතේ නිර්වාණය විඳින, නිර්වාණය දරන, නිර්වාණය අරමුණු කරන කිසිම ඵලසිතක් පහළ වෙන්නේ නැහැ. ඒ කෙනෙක්ගේ හිතේ මාර්ගසිත වැඩුණේ නැත්තම්, මාර්ගසිත පහළ වුණේ නැත්තම්, මාර්ගසිතකට අනිවාර්යම අනතුරුවම තමයි මේ කියන්නා වූ ඵලසිත පහළ වෙන්නේ. ඒක නිසා මේ විපාක වශයෙන් සලකන ලෝකෝත්තර ඵලසිත වලට හේතුවක් හැටියට මාර්ග මූලයක් හැටියට උපකාර වන ධර්මයක් නිසා මාර්ගසිත 4 ඒකත් ඔය ඔතනදී සලකනවා මේ බලපෑමක් කිරීමට තිබෙන කර්ම ශක්තිය කියලා. ඒ කියන්නේ මේ සිත් චිත්ත ශක්තිය කියලා. දැන් එතකොට 33ක් තියෙනවනේ. වරදවා වටහා ගන්නට හොඳ නෑ මාර්ගසිත වල කර්ම රැස් කරනවාය කියලා. මාර්ගසිත 4 කර්ම රැස් කරන්නේ නෑ.
මාර්ග සිත් වලින් කරන්නේ තියෙන කර්මත් නැති කිරීම. හැබැයි ඒක ඵල සිත් වලට උපකාරයක් වෙන නිසායි ඒ හතර හඳුන්වන්නේ විදියට. දැන් මෙතන 33ක් තියෙනවා. මෙතන තියෙනවා සිත් 33ක්. අකුසල වශයෙන් සිත් 12ක් තියෙනවා. කුසල වශයෙන් කාමාවචර 8යි, රූපාවචර වශයෙන් 5යි, අරූපාවචර වශයෙන් 4යි, ලෝකෝත්තර වශයෙන් 4යි. සියලුම සිත් ගණන 33ක්. මේ 33න් අපි බලමු මේ 33න් මේ 33ට අනුකූලව මේ 33ට අනුකූල වැඩ කරන තියෙනවා මේ චෛතසික ධර්ම. ඒ චෛතසික ධර්ම එතනක් තිබෙනවා විශේෂයෙන්ම මේ ඒ සිත් වලට අදාළව වැඩ කරන ටික. දැන් අපි බලමු දැන් කුසල සිත් වලත් චෛතසික ධර්ම වැඩ කරනවා. ඒ අවශ්‍ය මානෙට අකුසල සිත් වලත් අකුසල පක්ෂයේ වැඩ කරනවා. දැන් මේකේ මේ අර ක්‍රියාවල් මෙතන පටලවා ගන්නෑ. හැබැයි මේ ටික අමුතු දෙයක්. මේ වගේ හැදෙන ශක්තිය අර බීජ වර්ග වගේ. බීජ ශක්තිය වගේ. කුසල සිත් සහ අකුසල සිත් වල හැදිලා ශක්තිය හැදිලා අමුතු ගතියක් අමුතු බලයක් හැදිලා ඒක එහෙමම ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඒ හිතවල පහළ වෙච්ච චෛතසිකක් ඉතුරු වෙන්නේ නැහැ. හිත ඉතුරු වෙන්නේ නැහැ. ඒකක් ක්ෂණික ආයුෂයක් කියන ධර්මයක් නියෝක. ඉතින් මේක පේලියට හේතු වෙලා ඉතින් මේක දිගට මේ කම්බියක පුරුක් වගේ ධම්වලක පුරුක් වගේ දිගට පේලියට ගියාට ඉන්නේ එක මොහොතයි. මැරලා යනවා. මෙහෙම වුණාට මේකේ තිබෙන අනිත් ගතිය තමයි මේක නැති වෙලා යනවා. හැබැයි තව තැනක මේකේ නෑකමක් කියාගෙන මේ නැති වෙලා යන්නා වූ කෙනාගේ නෑකමක් කියාගෙන ඊට පස්සේ මේ પરම්පරා සම්බන්ධයක් හදාගෙන ඒ වගේම ආකාර ස්වરૂපයක් ඇති කරගෙන මෙන්න තව එකක් වෙන වෙලාවක පහළ වෙනවා. දැන් ඔය මේ සමහර පවුල් වල ඉන්නවා අපි හිතමු සමහර මෙහෙම ඉන්නවයි කියලා ජයවර්ධන කියලා. ඉතින් ජයවර්ධන කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ මේ පරම්පරාවට ඉතින් 100 හිටියා අන්තරා වුණා. ඊට පස්සේ දැන් මුණුපුර. එයාගේ පුතාගේ දැන් මේ 100 සමහර වෙලාවට මේ ඔය මොනුබුරු දකින්නේ නැති අවස්ථාවක් තියෙන දකින අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට අපි අහලා තිබෙනවා මේ මොනුබුරු හරියට 100 වගේ. ඒ සමහරට මොනුබුරා පහළ වෙන්න උපදින්නත් බොහොම කලින් තමයි 100 අන්තරාවට තියෙන්නේ. ආච්චි අන්තරාවට තියෙන්නේ. නමුත් මේ පරණ පුරුක්වල පරණ ඒ සංදිස්ථානවලේ පරම්පරාව අර පෙර තිබිච්ච මේ අයගේ ගුණ වශයෙන් ඒ වගේම ශාරීරික සමාන ගති ලක්ෂණ හැඩ වශයෙන් පිටක් වෙනවා. අවස්ථා දෙකයි. එතකොට මතු කරලා දෙනවා. එතකොට පසු කාලේන කියනවා මේ මුණුබුරා හරියට අර මරුණු 100 වගේ. මේ මිනිබිරි හරියට අර මරුණු ආච්චි වගේ. ඔය වගේ කියනවනේ. එතකොට પરම්පරා සම්බන්ධතාවය නමිනුත් එහෙමයි, ගමිනුත් එහෙමයි, වැඩ කිරීමුත් එහෙමයි, ක්‍රියාවනුත් එහෙමයි. ඔහොම තියෙනවා. අපි අහලා තියෙනවා. දැකලා තියෙනවා.
දැන් ඔය අවස්ථා දෙකක්. ඔය අවස්ථා කියන්නේ බලය ගොඩනගන අවස්ථාව. ඒ බලයට නැකම් කියනා වූ තව ඊළඟ ඒකෙන් ගොඩනැගිච්ච බලය රිලීස් වෙලා නැති වෙලා යන වෙලාව. ඒ කියන්නේ විපාක. ඔන්න වෙන වෙන අවස්ථා දෙක. අර අපි කියවනේ අවස්ථා 33ක මේ ශක්තියක් ගොඩ නැගෙනවයි කියලා. අවස්ථා 33ක ශක්තිය ගොඩ නැගෙනවා. ඒ අවස්ථා 33 ගොඩ නැගෙන ඒ හිතවල තිබෙනවා චේතනාව කියලා වැඩ කරන අර චෛතසිකේ චේතනාව. ඔන්න ඔය අවස්ථා 33 වැඩ කරන චේතනාව තමයි මේ කර්ම ප්‍රත්‍ය හැටියට ඇදලා ගන්නෙ. මෙන්න මෙයා තමයි කර්ම ප්‍රත්‍ය කරන්නේ කියන්නේ. එතකොට අවස්ථා 33ක එයා වැඩ කරනවා. ලෝභ කරන අවස්ථා 8ෙම මේ චේතනාව ගිහිල්ලා අර ලෝභයත් එක්ක කාසු වෙලා රටි නැති දේවල් වලට ලෝභ කරලා දැන් මේ කර්ම ගොඩනගා ගන්න. ලෝභ සහගත. ඒක දැන් එතන බලයක් හැදුණා. එතනදි කරේ මොකද්ද? ලෝභ කිරීම වශයෙන්. සමහර වෙලාවට ගිහිල්ලා තරහ, ක්‍රෝධ, ඔය වෛර කරන තැන් වලට යන අවස්ථා චේතනාව එතනට ගිහිල්ලා පැනලා ඊට පස්සේ මහා කටුක කරකස් ගෝරු රරු මේ ශක්තියක් හදා. ඊළඟට යනවා මුලා වෙච්ච මෝහය කියන අරමුණු වලට, ක්‍රියාවලට. ඊළඟට හොඳ ප්‍රසන්න ක්‍රියාව සිද්ධ කිරීම වශයෙන් අවස්ථා 8ක මේ බලය ගොඩනගා ගන්න. තව ඊ타ත්ම ශාන්ත උපශාන්ත අරමුණු ඔස්සේ ධ්‍යාන වශයෙන් චේතනාව ශක්තිය ගොඩනගා ගන්න. ඒ වගේම රළු ගොරෝසු මේ බර අරමුණු වලින් අයින් වෙලා නාම ධර්ම ඔස්සේ ගිහිල්ලා අවස්ථා 4කදී බලයේ ශක්තිය ගොඩනගා ගන්න. ඔය විදිහට තියෙනවා මේක බලයේ ගොඩනගා ගන්න අවස්ථා ඔය විදිහට තියෙනවා 33 යදීම තියෙනවා. දැන් මේකට කියනවා නානා ක්ෂණික කර්ම ප්‍රත්‍ය භාවය කියලා. ඒ කියන්නේ කර්ම ප්‍රත්‍ය ශක්තිය ඔය හදාගත්තා. ඒ කියන්නේ ඔය හැම චේතනාව අවස්ථා කීපෙදීම 33ෙම තියෙනවා මේ කර්ම ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ මේ අනිත් ඒකට මේ දුර වුණාට අවස්ථා දෙකක් වුණාට ඒ අවස්ථා පළවෙනි අවස්ථාවේදී අනිත් තැනකට බලපෑමක් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ දුරට දාලා ඒකට යොදන්න පුළුවන්. දුරට දාලා ඒකේ බලයක් දාන්න පුළුවන්. අවස්ථා දෙකයි. දැන් ඔය මේ අපි මේ පොඩි කාලේ කරපු වැඩක් තියෙනවා. ඔය ආච්චිලාගේ සීයලාගේ අන්නාඩි පොඩ්ඩක් හොරෙන් ගන්නවා අපි. ඒ කියන්නේ හොරකමකටම නෙවෙයි නිකන් නොදැනෙන්න ගන්නවා. අරගෙන අපි යනවා අවුවට. පරණ කණ්ණාඩි තියෙන නියෝගේ තියෙනවා මේ අර කාචේ ටිකක් එක්තරා හැඩ කරලානේ හදලා තියෙන්නේ. අවතල. එතකොට ඒක අරගෙන ගිහිල්ලා පුළුන් කෑල්ලක් ගිනි කූරක් අරගෙන යනවා. අපි මේ කරන්නේ අර හැදන කණ්ණාඩිය හොඳට ફોકસ කරලා අල්ලනවා. ටිකක් දුරට තියලා ගිනි කූර ටිකක් දුරට තියලා අල්ලගෙන ඉන්න. දැන් බලන්න මේ ගිනි කූර තියෙන
තැනයි කණ්ණාඩි කාචේ තියෙන තැන. බැලුවන් පස්සේ දුරයි. ස්ථාන වශයෙන් දුරයි. හැබැයි ටික වේලාවක් කොහොම අල්ලගෙන ඉන්නකොට අර ගිනි කූර පුරස්කාර දෙලා යනවා. එතකොට ගිනි කූරට කිසිම සම්බන්ධයක් නැහැ, ළඟ ගෑවිලා නැහැ අර කාචේ. පුළුන් කෑල්ලක් ඒ වගේ පුළුන් කෑල්ලක් ටික වෙලා දෙන දුන්දාල පිටිලා. පුළුන් කෑල්ල අපි ඒ කණ්ණාඩි කාචේ හප්පන්නේ වද්දන්නේ නැහැ. ගිනි කූරත් හප්පන්නේ වද්දන්නේ නැහැ. දැන් මේ අවස්ථා දෙකක තියෙන්නේ. ඒ කියන්නේ මේ දුර තැන් දෙකක තියෙන්නේ. එක තැනක ශක්තිය එකතු කරලා තවත් තැනකට දෙනවා. බලන්න කණ්ණාඩියේ කාචේ ඒකෙන් අර අවුවේ ඉරව්වේ තිබෙනා වූ ඒ රස්නේ ගතිය ඔක්කොම ටික විහිදිලා ටික ඔක්කොම එකතු කරලා එක තැනකට යොමු කරලා හරියට ගිනි කූරේ පොයින්ට් කරලා පුච්චලා දානවා. පොඩි කෑල්ල පොයින්ට් කරලා පුච්චලා දානවා. කොළ කෑල්ල පුච්චලා දානවා. මේ චෛතසික ධර්ම වලත් ඔය විදිහට ගොඩාක් චෛතසික ධර්ම එකතු වෙලා වැඩ කරත් මේ සිත කියන චේතනාව කියන එක පැනගෙන ගිහිල්ලා අනිත් අයත් ඔක්කොම අර මේ එකතු කරගෙන එක ක්‍රියාවකට යෙදලා මෙතන සිද්ධ වෙච්ච එකතු කරන ඒ එකතුව තවත් තැනකට යොමු කරලා එතනදී බලය ඉෂු කරලා දාන. ඒ කියන්නේ නිකුත් කරනවා. දැන් අපි විපාක විඳිනවා කියලා කියන්නේ මොකද්ද? විපාක විඳිනවා කියලා කියන්නේ බලය නිකුත් වෙනවා. ඔය අපි ඔය කියන්නේ මේ අපල විඳිනවාය, කර්ම විඳිනවාය. මේ ඇවිල්ලා තම තමන් විසින් ඉස්සර වෙලා ගොඩ ගහගත්ත බල ඔය චේතනාව තමයි ඕක කරන්නේ. ඔය චේතනාව ඔය එක එක මේ චෛතසික ධර්මයත් එක්ක හවුල් කරගෙන ඔය හැදිච්ච ගොඩ ගහගෙන තිබෙනා වූ ඔය ශක්ති ඒව තමයි දැන් මෙතන මේ ඒ වගේ බලය තමයි මෙතනින් නිකුත් වෙන්නේ. අපේ තුලින් වේදනා වශයෙන් අප්‍රසන්න විඳවීම් වශයෙන් රකනාම ඇහිම් වශයෙන් මිනිස්සු පිළිගැනීම් වශයෙන් තෑගි භෝග ලබා ගැනීම වශයෙන් අනිත් පැත්තට ලෙඩ දුක් වශයෙන් ඔන්න ඒ වගේ තිබෙන අර කරකත් කටුක ගුරුසු බද මෙහි නිකුත් වෙලා යනවා. අවස්ථා දෙකයි. එතකොට අර කුසල සිත් සහ අකුසල සිත් වල ඒ චේතනාව මේ චේතනා එක ඇවිල්ලා තුනේම කරන්නේ මොකද්ද? හදනවා මොකද්ද? ශක්තිය. ඔන්න මේ බල වෙච්ච තැන. දැන් අපි ඔතනින් ඕමම හිමීට ඔය ටික හිතාගනිමු. අවස්ථා 33කදී රංචු හැදෙනවා, විශේෂයෙන්ම බලයක් ගොඩ නැගෙනවා. ඊළඟට ඒක අපි දැන් හිතාගමු අතීත වශයෙන් අපිට බලය ගොඩ නැගිච්ච අවස්ථා රාශියක් තියෙනවායි. දැන් මේකේ මේ විපාක සම්බන්ධයෙන් එන තැනක් තියෙනවා. දැන් මේකේ බලය කොයි හරියද නිකුත් වෙන්නේ, කොහෙද හරියද අනවතාය උඩට එන්නේ? ඒ තමයි විපාක සිත් කියලා තිබෙනවා 36ක්. විපාක සිත් මේ තියෙනවා මේ 36. ඒ විපාක සිත් ටික ඒවා විපාක එනකොට ඒකට ගැළපෙන චෛතසික ධර්ම, ඒ කියන්නේ විපාක සිත්වල විතරක්ම වැඩ කරන්නා චෛතසික ධර්ම ටිකක් තියෙනවා. ඔය ටිකත් එක්ක ඔන්න ඔය හරිය තමයි
ඔය හරිය තමයි මේ කියන්න ඕ අර බලය ඉස්සෙල්ලා හදපු ඒ වගේ බලය ඉසු වෙලා නිකුත් වෙලා යන්නේ. දැන් එතකොට බලය නිකුත් වෙන වෙලාවේදී අර කර්ම නැහැ. හැබැයි ඒ බලය නිකුත් වීමට ඉස්සෙල්ලා හදපු බල ශක්තිය උපකාර වෙනවා. ඒකේ බලයෙන් තමයි මේක එන්නේ. ඒක නිසා මේ විපාක සිත් ටිකට කියනවා කර්ම බලයෙන් හැදිච්ච නිසා කර්ම ප්‍රත්‍යයෙන් ගොඩ නැගිච්ච නිසා කර්ම ප්‍රත්‍යයෙන් ආපු නිසා මේවට කියනවා ප්‍රත්‍ය වන ධර්ම කියලා. මේ අර බලයෙන් හට ගන්නද අර බලයෙන් නිකුත් වෙන මතුවෙන මේ ප්‍රතිඵල මේ විපාක සිත් වලට ළඟ නැති වුණත් අර කර්මවල තිබෙන නෑකම පරම්පරා සම්බන්ධයක් ඔක තියෙනවා. දැන් මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ දවස්වල මිනිස්සු ඔය ටෙලිෆෝන් වලට මැසේජ් තිය. ඉස්සෙල්ලා කතා කරලා බලන ඒ වෙලාවේ ගත් නෑ කවුරුත්. ඒක නිසා මේ ඊට පස්සේ මැසේජ් එකක් තියෙනවා. ඒ මැසේජ් එකේ Tamanට අවශ්‍ය පණිවිඩය මොන රෙකෝඩ් කරනවා. ඒ පණිවිඩය රෙකෝඩ් කරන වෙලාවේ ඔක්කොම ටිකේ ශබ්ද කැලි ටික අරකේ රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ ඉතින් රෙකෝඩ් වුණාන් පස්සේ ගෙදර මේ ටෙලිෆෝන් එක අයිතිකාරයා ඇවිල්ලා ඉතින් කවුද කතා කරලා තියෙන බලනකොට අර Taman නැති වෙලාවේ කතා කරපු දේ මෙතන තියෙනවා. මිනිස්සයා නැහැ. කතා කරපු මිනිස්සයා නැහැ. දැන් අහන්න කෙනායි. දැන් බලන්න අවස්ථා දෙකකදී එක තැනකදී බලය ගොඩ නැගුවා අනිත් තැනදී අහන්න තියෙනවා. කිසිම සම්බන්ධතාවයක් නැහැ. නමුත් නැහැ කියන්න බෑනේ ඉස්සෙල්ලා කතා කරපු වෙනදී යම් කිසි ශක්ති විශේෂයක නැකම පරණ ඒකට සම්බන්ධතාවක් තියෙනවා. කර්මයක් සිද්ධ කළායින් පස්සේ ඒ කර්මයට සම්බන්ධ වෙච්ච ප්‍රති ගුණේ නිසා ප්‍රතිඋප්පන්න ධර්ම හැදෙනවා. ප්‍රතිඋප්පන්න ධර්ම කියලා කියන්නේ කර්මයේ බලයෙන් චේතනාවේ බලයෙන් හදලා දෙන දේ. අවස්ථා තිබෙනවා සිත් තියෙනවා 36ක්. චෛතසික ධර්ම තියෙනවා ඒවත් එක්ක වැඩ කරන 38ක්. ඒ වගේම කර්මජ රූප වර්ග 3ක් තියෙනවා. ඒ තමයි ප්‍රතිසන්දි අවස්ථාවේදී කර්මජ රූප කියලා ටිකක් පහළ වෙනවනේ. ප්‍රතිසන්දි අවස්ථාව ඔන්න හොඳ තේරුම් ගන්නට නැවත වතාවක් තේරුම් ගන්නට හොඳ තැන. ඒ තමයි අපි මව් කුසක පිළිසිඳ ගන්නකොට ඒ මව් කුස ඉස්සර වෙලාම පිළිසිඳ ගන්නේ හිතක්. ඒ හිත ඒ ප්‍රතිසන්දි විඥාණය හැදෙන වෙලාවේ ප්‍රතිසන්දි සිත ඒ ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ විපාක සිතක්. ඒ විපාකේ හැදෙන්න වෙන කොයි හරි තැනක ඊට ඉස්සර වෙලා ජීවිතයේ ඊට ඉස්සරලා ආත්ම කොයි හරි තැනක නිස්පාදනය කරපු හදපු බලයක් ඔතෙන්ට සේන්දු මාන්දු වෙනවා. ඒකේ ආපු ගලාගෙන ආපු තැනක් එහෙම නැත්නම් එයින් පරණ එකකින් කඩා වැටිච්ච ශක්තියකින් තමයි ප්‍රතිසන්දි හිත හැදෙන්නේ. ඒ ප්‍රතිසන්දි හිත හැදෙන වෙලාවේදී ඒක එක්කම මේ හැදෙනවා ප්‍රතිසන්දි කර්මජ රූපයක් කියලා. ප්‍රතිසන්දි කර්මජ රූපයක් කියලා එකක් හැදෙනවා. දැන් මේ ඔය වැඩේ තියෙන්නේ
දැන් යම් කිසි තැනකදී රූපයක් ආධාර කරගෙන ශරීරයක් ආධාර කරගෙන කර්මයක් හැදුවා නම් රූපයක් ආධාර කරගෙන කර්මයක් හැදුවා නම් ඒකේ විපාකය එනකොට එන්නේ රූපයක් ආධාර කරගෙන තමයි විපාකෙ හැදෙන්නේ. එතකොට යම්කිසි තැනකදී කර්මයක් කරන වෙලාවේදී මනෝමය රූපයක් හදාගෙන කර්මය කළා නම් ඒ මනෝමය රූපයක් ආධාර ඒකට සම්බන්ධය වෙච්ච මනෝමය රූපයක් එක්ක තමයි ප්‍රතිසන්දි විපාකෙමයි හැදෙන්නේ. යම්කිසි විදියකින් කර්මය කරන වෙලාවේ හිතට රූපයක් ආධාර කරගන්නේ නැතුව නාම ධර්මයක්ම ආධාර කරගෙන කර්මය කළා නම් රැස් කරා නම් ඒකේ විපාකයේ හදන වෙලාවේදී වෙන්නේ රූප නැති නාමම ආධාර කරන විපාක හැදීම. ඕක තමයි ධර්ම. ධර්මයේ තිබෙන විදිය. ඕක තමයි ස්වභාව ධර්මයේ තිබෙන විදිය. දැන් මව් කුසක පිළිසිඳ ගන්න වෙලාවේදී මව් කුසී ප්‍රතිසන්දි විපාක සිත හැදෙනකොට ඒ මව් කුසක ප්‍රතිසන්දියක් ගන්නට කරපු කර්මය කරලා තියෙන්නේ ඊට ඉස්සරලා කොහේ හරි රූපයක් ශරීරයක් ඇඟක් ආධාර කරගෙනයි. ඒක නිසා ඒ රූප ආධාරයක් එක්ක කරපු කර්මේ රූප පట్టල වීමක් රූප එක්කාසු වීමක් රූපවලට හිතවත්කමක් දැක්වීමක් තියෙනවා කර්මේ කරන වෙලාවේ. රූප ආධාරයක් රූපත් එක්ක මිශ්‍ර දීලීව එකතු වෙලානේ කර්මේ කළේ. එතකොට ඒ විපාක සිත යම්කිසි තැනක ප්‍රතිසන්දිය හදන වෙලාවට අර මේ ප්‍රතිසන්දි විපාක සිත් හැදෙනකොට ඒ ප්‍රතිසන්දි විපාකයට සරිලන හිත හදපු වෙලාවේ ඉස්සර වෙලා මේදී රූපයක් ආධාර කරගෙන තිබිච්ච නිසා මෙතනදී රූපයක් අක්කල හැදෙනවා. ඒකට කියනවා ප්‍රතිසන්දි කර්මජ රූපය කියලා. ප්‍රතිසන්දි කර්මජ රූප. ඔන්න එක. අනිත් එක තමයි සමහර වෙලාවට තිබෙනවා ඔකේ තව පැත්තක්. දැන් බලන්න අසඤ්ඤ තලයේ සත්වයෝ කියන්නේ සත්වයේ කැටිට උපදින රූපය පහළ වෙන රූපය හිත නැහැ. හේතුව හිත කර්මය එකතු කරන වෙලාවේ කර්මය රැස් කරන වෙලාව තියෙනවනේ. භාවනා කර මොකක් හරි කළා කර්ම රැස් කරන වෙලාවේදී කරේම රූපය එපා රූපය මේ කියන්නේ මේ නාම එපා කියලා හිත ප්‍රතික්ෂේප කිරීම තමයි කළේ. හැබැයි මේ වැඩේ දුන්නේ නැහැ කළේ නැහැ රූපේ සම්බන්ධයි. රූප එපා ඕනේ නැහැ කියලා ප්‍රතික්ෂේප කිරීමක් කරේ නැහැ. අඩුපාඩු දැක්කේ අදකුදු දැක්කේම නාම ධර්ම වල හිතේ. ඒක නිසා ඒකේ විපාකයේ හදනකොට හැදින්නේම නිකම් මැටි ගුඩු වගේ බොල් ගුඩු වගේ හැදෙන්නා වූ ඒ මේ රූප කායක් විතරයි. ඒක ප්‍රතිසන්දියක් හැටියට සලකනවා. ඔය එක. දැන් එතකොට රූප හැදෙනවා එකක් තමයි කර්මජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප. සිතක් එක්ක කර්මජ රූප. අනිත් එක තමයි මේ අසඤ්ඤ සත්ත්ව ඒ ලෝකයේ කර්මජ රූප සංඥාව නැති හිත නැති. අනිත් එක තමයි මේ ලෝකයේ අපිට හැදෙන ප්‍රවෘත්ති කාලයේ හැදෙන කර්මජ රූප. දැන් අපි හැම එක්කෙනාම මේ වෙලාවේදී අපිට ප්‍රවෘත්ති වශයෙන් රූප සමූහයක් අපි පහළ කරනවා. අපිට පහළ වෙනවා. අපි දන්නේ අපි මේ
හිතාගෙන ඉන්නේ කන බොන නිසා ගන්න ආහාර පාන බෙහෙත් ව්‍යායාම නිසා මේක දුකනවයි. ඒවම නෙපි. තව තියෙනවා මේකේ අභ්‍යන්තරයේ තිබෙනවා මහා ගොඩාක් සංකීර්ණ මේ සෙට් එකක් මේකේ තියෙනවා. මේ ප්‍රවෘත්ති කර්මජ රූප පහළ වෙනවනේ. ප්‍රවෘත්ති කර්මජ රූප බලන්න ඇහැ තුල ප්‍රසාද රූප මේවා ඇති වෙනවා නැති වෙනවා. හැබැයි ප්‍රසාද රූප ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ප්‍රසාද රූප ටික චක්කු ප්‍රසාද රූප අලුතෙන් නැති වෙන එකට අලුතෙන් ටිකක් හදලා දෙන්න. ඒ ඉතින් ඊයේ හදලා දීපු ටිකෙන් අපි ඊයේ රූප ටිකක් දැක්කා. ඉතින් මේ ප්‍රසාද රූප ටික ඊයේ මේකින් අභාවය ටික අදට නැහැ. ඉතින් අද අපිට බලන්න රූප හැදෙන්න එපානේ. මේ ප්‍රසාද රූප. ඉතින් අර පරණ එන ලයින් එකේම එකම විදිහට ප්‍රොඩක්ට් එක එකම හැටතලයේ තිබෙන ප්‍රසාද රූප ටිකක් ඕන දැන් ආය හදලා දෙන්න. අද හැදිච්ච ප්‍රසාද රූප ටිකෙන් අපි ওই වටපිටාවේ තියෙන රූප ටිකක් අද බැලුවා. ඉතින් ඕක හෙට වෙනකොට නෑ. හෙට ආය ටිකක් අපිට හදලා දෙනවා. හෙට පහළ වෙන රූප ටික බලන්න. ඊළඟට අද හදලා දීපු සෝත ප්‍රසාද රූප ටිකෙන් අපි ශබ්ද ටිකක් ඔය මේ වද්දගෙන ඉතින් ඔය ඇහුවා. දැන් මේ වෙලාවේ බණ අහනවා ධර්මයේ අහනවා ශබ්ද ටිකක් එනවනේ. ඉතින් මේ කියන කතා කරන ශබ්ද ටිකට මේක අහගන්න ඉතින් ඊයේ පහළ වෙලා තිබිච්ච සෝත ප්‍රසාදේ රූප ටිකෙන් බෑනේ මේ ටික වද්ද ගන්න. ඒක නිසා දැන් අලුතෙන් සෝත ප්‍රසාදේ ඒවා පහළ වෙන්න ඕනේ. යම් කිසි විදියකින්වත් ඔය කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ ඔකට කියන ප්‍රවෘත්ති කර්මජ ප්‍රවෘත්ති කාලේ පවතින කාලේ කර්මජ රූප හදලා දෙනවා කියලා. ඔක යම් කිසි විදියකින්වත් නැවතුනොත් එහෙම කොහෙන්ද බනහන්නේ? මේවා කෑවට හැදෙනව නෙවෙයිනේ ඔය මේ සෝත ප්‍රසාද චක්කු ප්‍රසාද ඒවා. ගඳ සුවඳ එහෙමයි රස විඳීමත් එහෙමයි ස්පර්ශත් එහෙමයි. ඊළඟට තමයි හෘදේ වස්තු රූපේ. මේවත් ඇත්තටම මැරෙන්න පහළ වෙනවා. මැරෙන්න පහළ වෙනවා. මෙන්න මේ පහළ වීමටත් අර කියන්නා අර පරණ මේ තිබෙනවානේ පරණ ජීවි ගිය කර්ම තිබෙනවානේ කියන්නේ හදලා යට ගියේවා ඒවා බලපාන. දැන් මේ වෙලාවට අපිට මේ වෙලාවේ පහළ වෙන්නා වූ අපේ මේ ශාරීරියේ තිබෙන්නා වූ මේ ප්‍රවෘත්ති රූප හැදෙන්න ප්‍රවෘත්ති රූප වලට අර කර්ම බලපෑම තියෙනවා. දැන් මේවා ප්‍රත්‍යඋප්පන්න රූප. අසඤ්ඤ තලයේ සත්‍යයන්ගේ ප්‍රත්‍යඋප්පන්න ප්‍රත්‍ය භාවයෙන් හටගත් රූප තියෙනවා. ප්‍රතිසන්දි අවස්ථාවේදී අපිට ප්‍රත්‍යඋප්පන්න රූප හැදුනා. ඒ ලයින් එකේ පීලියේම යන මේ ප්‍රවෘත්ති ටික තමයි දැනට තියෙන්නේ. ඊළඟට විපාක සිත් වලින් අපිට ප්‍රතිසන්දි විපාකයක් ආවා. ඒ ASCII චෛතසික තිබුණා. දැන් මේ වෙලාවේ තිබෙනවා ප්‍රතිසන්දි සිතට සමාන මේ භවංග සිතක් තියෙනවා. ප්‍රතිසන්දි සිතට සමාන භවංග සිතක්. ඒ භවංග සිතක් ඇවිල්ලා මේ වෙලාවේ මේ ප්‍රවෘත්තියක් නේ තියෙන්නේ. ප්‍රවෘත්තියක්. ඒක විපාක සිතක්. ඉතින් ඒ විපාක සිතට සමවන ඒ භවංග සිතට ගැළපෙන විදිහට දැන් ඔන්න හැදෙනවා අපේ ඇඟේ කර්මජ රූප හැදෙනවා. දැන් ආන්නේ ඒ විදිහට දැන් බලන්න ප්‍රත්‍යඋප්පන්න භාවයෙන් ප්‍රත්‍යඋප්පන්නව මේ රූප හැදෙන්න කර්ම වශයෙන් අනිත්‍ය බලපාපු විදිය අනිත්තර 33 තිබෙන මේ බල ආපු විදිය. අනිත් එක තමයි මේ තව එකක් කියන්න ඕනේ. අපි බලමු ආර්යයන් වහන්සේලාගේ ඵලසිත.
ක්‍රියාත්මක වෙන විදිය. නිර්වාණය හසු වෙන අවස්ථා හතරක් තියෙනවා. නිර්වාණය හසු වෙන අවස්ථා හතරක්. ඒ තමයි මාර්ග සිත් වලින් මේ නිර්වාණය ඉස්සෙල්ලාම විනිවිද දැක බලා ගන්න තැන. මේ අවස්ථා හතරේ නිවන තහවුරු වෙනවා. නිවන හොඳට අවබෝධ වෙනවා. හැබැයි සකදාගාමි මාර්ග සිතට අවබෝධ වෙනවාට වඩා ටිකක් අඩු මට්ටමකින් තමයි නිවන මේ සෝවාන් සිතට අහුවේ. හැබැයි සෝවාන් මාර්ග සිතේ ඒ කියන්නේ සෝවාන් වෙනකොට එතනදී නිර්වාණය සම්බන්ධයෙන් නිවන් දැකීමට හේතු වෙන බාධා කරන යම්කිසි ක්ලේශයක් තිබෙනවාද ඒක නැති කරගන්න පුළුවන් හයි සෝවාන් මාර්ගසිතේ තියෙන. හැබැයි සකදාගාමි මාර්ගසිතේදී ඊට වඩා වැඩි ශක්තියක් හයියක් තියෙනවා. අනාගාමි හිතේ ඊටත් වඩා හයියක් තියෙනවා. ඒ වගේම රහත් හිතේ ඊටත් වඩා බලවත් තියෙනවා. දැන් ඵලසිත විඳිනවා. ඒ කියන්නේ හතර දෙනා සෝවාන් ආර්ය පුජ්‍යලයා, සකදාගාමී ආර්ය පුජ්‍යලයන් වහන්සේ, අනාගාමී අරියත් ඒ ආර්යයන් වහන්සේලා. හතර දෙනෙක් පීලියට වාඩි වෙලා තමන් අවබෝධ කරගත්ත නිර්වාණ ධාතුව, නිර්වාණ ධර්මය අත්විඳිනවා. අත්විඳින්නේ ඵලසිතවලින්. නිවන් අවබෝධ කරගන්න අවස්ථාවේ විතරයි මාර්ගසිත. ඒ කියන්නේ ඔය අපි කොච්චර පාරමී පිරුවත්, කොච්චර කල්ප ගණන් නිවන් පතාගෙන සෝවාන් වෙන්න කියලා මේ කල්ප ගණන් දානෙ දීලා භාවනා කරලා සිල් රැකලා දෙමව්පිය උපස්ථාන වන්දනා ගමන් සාංගික දාන මොන දේවල් කරලා නිවන් ප්‍රාර්ථනා කරා කොච්චර ගස් යට මහන්සි වෙලා වාඩිලා භාවනා කළත් අපිට හම්බ වෙන්නේ මාර්ගසිත එක ශරණයක මාර්ගසිතක් විතරයි. කොච්චරයි. දෙක තුන නෑ. එකම එක මාර්ගසිතක් විතරයි හම්බ වෙන්නේ. ඉතින් එහෙම හම්බ වෙච්ච මාර්ගසිතකින් නිවන මුණ ගස්සා ගත්ත. මාර්ගසිතක් කරා නිවන හමු කරගත්ත, නිවන ස්පර්ශ කළා වූ, නිවන එක්කා වූ ඒ ආර්යයන් වහන්සේලා හතර දෙනා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් ආර්යයන් වහන්සේලා හතර දෙනා පීඩිත ඉඳගෙන තමන් අවබෝධ කරගත්තා වූ නිර්වාණ ධාතුවේ ස්වභාවය, නිර්වාණ ධාතුවේ ලක්ෂණ, නිර්වාණ ධාතුවේ රසය, නිර්වාණ ධාතුව මේ තිබෙන සෞම්‍ය භව, නිර්වාණ ධාතුවේ තියෙන සුන්දරත්වය, නිර්වාණ ධාතුවේ තිබෙන සහැල්ලු බව, නිර්වාණ ධාතුවේ තියෙන සිතිල් බව, කෙලෙස් නැති බව, හිතන්න දෙයක් නැති බව, මේ කිසිම කරදරයක් නැති බව අත්විඳිනවා. හතර දෙනාම තේටි දෙලක. නිවනේ නිමිති නැහැ. නිවනේ පාට, නිවනේ වෙනස් වෙන જાති නැහැ. මේ හතර දෙනා මේ නිවන අත්විඳින්නේ ඵලසිත වලින්. ඵලසිත කියලා කියන්නේ ජවන් සිත් જાතියක්. ඵලසිත කියලා කියන්නේ ජවන් සිත් ටික. ඒ ජවන් සිත් වලින් තමයි මේ නිර්වාණය අත්විඳින්නේ. නිර්වාණය හසු කරගන්නේ. නිර්වාණය හොඳට යොමු කරගෙන ඒ ඵලසිත වලින් තමයි මේ අනිත්‍යතාවයක් නැති, බර බවක් නැති, රූප ලක්ෂණයක් පේන්නේ නැති, පාට වර්ණයක් නැති, ඒ වගේම නාම ධර්ම ක්‍රියාත්මක වෙන පැත්තක් නැති
ඒ නිර්වාණ ධාතුව අත්විඳින්නේ ඵලසිත වලින්. ඵලසිත දිගට පේලි උඩ පහළ වෙනවා. ඒ ඵලසිත පේලි වලින් නිර්වාණ ධාතුව විඳිනවා. ඒ නිර්වාණ සැපේ විඳිනවා. මේ හතර දෙනා විඳිනකොට විඳින්නේ ආකාර හතරකටයි. Tamanට පෙනිච්ච හැටියට. Tamanට මේ දැනිච්ච හැටියට. Tamanට හසු වෙච්ච හැටියට. උදාහරණයක් හැටියට කියනවා නම් අපේ මට්ටමේ. ප්‍රාථමික පුංචි උදාහරණයක් කිව්වොත් එහෙම මේ අපි මේ හතර දෙනෙකුට දෙනවා ફોකසින් කැපැසිටි එක හතර ආකාරයකට තිබෙන්නා වූ මේ බයිනොකුලර්ස් හතරක්. බයිනොකුලර්ස් කියලා කියන්නේ දුරක්ස් හතරක්. හතර දෙනෙකුට දෙනවා. එක තැන කන්දක් යොමු කරන්න. කන්දක් දිහා බලන්න. එතකොට මේ බයිනොකුලර්ස් මේ දුරක්ෂයෙන් හතරෙන් එකම වස්තුවක් දකිනවා හතර දෙනා ආකාර මේ කියන්නේ හතර මේ බයිනොකුලර්ස් හතරකින් දුරක්ෂ හතරකින් දකිනවා. හැබැයි බයිනොකුලර්ස් හතර මේ කියන්නේ කැප්චරින් කැපැසිටි එක අඩුයි. ඒ කියන්නේ වෙනස්. එකක තියෙන්නේ 100ට එකක තියෙනවා 180ක්. එකක තියෙනවා ඒකේ තියෙනවා 160ක්. තව එක තියෙනවා 140ක්. තව එක තියෙනවා 100ට මේ 20ක්. දැන් බලන්න 120ක් තියෙනවා මේ පෙනීමේ ගතිය 140ක පෙනීමේ ගතිය 160ක පෙනීමේ ගතිය 180ක පෙනීමේ ගතිය. දැන් මේ හතර දෙනා එකම වස්තුවක් බලන්න. හැබැයි හතර දෙනාටම පේනවා. හතර දෙනාටම එකම වස්තුව පේනවා. හැබැයි මේ පේනකොට ඒ හතර දෙනාම දකින්නේ බලන්නේ ලෙවල් 4කින්. එතකොට මේ ලෙවල් 4ට මේ විදිහට පේන්න මේ බලපෑමක් කරලා දෙනවා මාර්ගසිත වලින්. මාර්ගසිතේ තිබෙනා වූ ඒ හයියේ නිසා තමයි මාර්ගසිතේ තිබෙන හයියට අනුකූලව තමයි ඵලසිතේ තිබෙනා වූ ක්‍රියාව. ඒක නිසා සෝවාන් එක්කිනාගේ මාර්ගසිත ප්‍රත්‍යගතියක් තිබෙනවා ඒකේ ඵලසිතට. ප්‍රත්‍යඋප්පන්න ස්වභාවය. හේතුඵල නෙවෙයි. මෙතන කියන්නේ ප්‍රත්‍යගුණ උපකාරක ස්වභාවය. මාර්ගසිතින් දැක්කේ 120ක ප්‍රමාණයෙන්ද එහෙනම් ඵලසිතෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ 120 ප්‍රමාණය පමණයි. ඊට වඩා වැඩි කරන්න බෑ. ඒ පේන ලක්ෂණේ එච්චරයි පේන්නේ. ඊට වඩා වැඩි වෙන්න නම් සෝහන් වෙන්න සකදාගාමී. සකදාගාමී මාර්ගසිතට අල්ලලා දෙනවා යම්කිසි ගැම්මකට යම්කිසි ප්‍රමාණයකට නිර්වාණය හසු කරලා දෙනවා. ඵලසිත වලින් නිර්වාණය අත්විඳින්න යනකොට ඒ මට්ටමට තමයි ඒක දකින්නේ. ඊට වඩා ඕනනම් අනාගාමී වෙන්න ඕන. අනාගාමී සිතට යම්කිසි ආකාරයකට ඒ නිර්වාණය අහු කරලා දෙනවා. ඵලසිත වලින් විනිත් ලැබෙන්නේ එච්චරයි. ඊට වඩා වැඩියෙන් ඕනනම් රහත් වෙන්න. රහත් මාර්ග සිතට අහු කරලා දෙනවා. හොඳ ප්‍රභාස්වර වූ ඒ වගේම හොඳට ඉරපෑවුවාගේ ඒ නිර්වාණය තහවුරු කරලා දෙනවා. ඵලසිත වලට දැනෙන ආන්නේ වගේ බ්‍රයිට් ගතිය. මේ විදිහට මේ ඵලසිත වලින් ඒ ඵලසිත වල තිබෙනා වූ ඵලසිත ඇවිල්ලා ඒකෙන් පේන ටිකට බලපෑමක් කරන්නේ ප්‍රත්‍ය ගුණේ තියෙන මොකේද? අන්න අර කියන්නා වූ මාර්ගසිත. ඒක නිසා මේ මාර්ගසිත මේ 33ක් තිබෙනවා. මේ කර්ම එහෙම නැත්නම් චේතනාවේ තිබෙනා වූ
හැකියාව ගොඩගස්ස. ඒ අවස්ථා 33න් හදලා දෙන්නා වූ ශක්තිය වෙනස් වෙනත් ආකාරයෙන් නිකුත් වී යන ගතිය සලකන එකට කියනවා කර්ම ප්‍රත්‍ය කියලා. ඉතින් ඕක තව දිගට තියෙනවා කියන්න දැන් ඔය මේ ප්‍රත්‍ය නීක කියලා කොටසක් තිබෙනවා. ඒක අපි සලකන්නේ සමහර ආධුනික අයට. ඉතින් මේ ගොඩවල් තුනක මේක හිතා ගන්න ටිකක් හිතට පටලැවිල්ලක් එන නිසා. නමුත් ඒකේ අර වීති මේ සලකා බැලීම තියෙනවා වෙනම. අපි ඒකත් පසු අවස්ථාවකදී සිද්ධ කරමු. ඉතින් මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා හැම දිනාටම මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය කියලා අපි අහලා තියෙනවා. සර්වඥතා ඥානෙ සියල්ල දකින්නා වූ නුවණ. මේ සර්වඥතා ඥානයේ තිබෙනා වූ විසිතුරු බව. සර්වඥතා ඥානයේ තිබෙන තීක්ෂණ සූක්ෂම විසිතුරු බව යන්තරම් අපේ පුංචි මට්ටමට හිතා ගන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒකට උපකාරයක් වෙනවා ඒ සර්වඥතා ඥානයේ තියෙන විචිතුරු බව හිතා ගන්නට. මෙන්න මෙහෙමයි කියලා හිතා ගන්නට හරිය උපකාරයක් වෙනවා. මෙන්න මේ ප්‍රත්‍ය ධර්ම පිළිබඳව අපේ හිත වලින් විමර්ශනය කරගෙන හොයාගෙන බලාගෙන යන බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ ඒ උතුම් නුවණින් තීක්ෂණ වූ ඒ වගේම සූක්ෂම වූ වේගවත් වූ විනිවිද දකින්නා වූ ඒ ඥාණය මේ කියන්නා වූ චෛතසික වල තිබෙන හැබෑ තත්ත්වය චේතනාවේ තිබෙන විශේෂිත හැකියාව බව සිත්වල තිබෙන හැකියාව රූපවල තිබෙනා වූ හැකියාව සහ නොහැකියාව ඔය ඔක්කොම එක ගුඩේ තිබෙනා වූ ඒවා වෙන වෙනම හඳුනාගත්තා වෙන වෙනම දැනගත්තානේ. ඒක මහා පුදුම ඥානයක්. ඒක මහා විසිතුරු ඥානයක්. මේ ඥානය ලැබපු නිසා, ඒ ඥාණයෙන් දැකපු නිසා, ඒ ඥාණයෙන් ස්පර්ශ කරපු නිසා තමයි ඒ ටික ස්පර්ශ කරලා ඥාණයෙන් අවබෝධ කරගෙන මේ විදිහට යන්තරම් ප්‍රමාණයකට හෝ වේවා මේක අතුරලා විග්‍රහ කරලා දිගහැරලා කාණ්ඩ කරලා කොටස් කරලා පුංචියට කඩලා ඒ විදිහට දක්වලා තිබෙන නිසා තමයි අපි මේ එක එක ගස් කොළන් උපමා අරගෙන එක එක ಜಾති මේ පතල කරගෙන මේ තේරුම් අපිට ඒ විදිහට හිතන්ට අපිට මේ අවස්ථාව සැලසුනේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ ආස්භාවයෙන්. ඒ සර්වඥතා ඥානයට ආශිර්වාදයක් හැටියට සර්වඥතා ඥානයේ බහුලවන්ට සර්වඥතා ඥානයට වන්දනාවක් හැටියට පහළ වූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඒ උතුම් විග්‍රහය නිසා ඒ ශ්‍රාවකයන් වහන්සේගේ උත්තරීතර කරුණා භාවය නිසා අපිට තව ඉතුරුලා තිබෙනවා. ඒ නිසා අපි අද මේ කතා කරේ පැති දෙකක්. එකක් තමයි මේ කර්මය හැදෙන තැන, අනිත් එක තමයි ඒකේ විපාකයේ ගලාගෙන යන තැන. දැන් මේ අවස්ථා දෙක සිද්ධ වෙන නිසා මේ කියනවා නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය ස්වභාවය කියලා. ඒ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය ස්වභාවය මේ අපිට දැනගැනීම වාසියක් තියෙනවා. අපි කවදාකවත් ඔය මොනාර දෙයක් අපිට සිද්ධ වෙනකොට මේ අපිට ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නරක විපාක එනකොට. ඉතින් නරක විපාකයක් එනකොට ඉතින් ඒක අපි පුළුවන් තරම් පොලිසියේ ගිහිල්ලා වෙන කොහේට හරි කාට හරි පටල කරන්නට උත්සාහ කරනවා. පුළුවන් අවස්ථාවලු තියෙනවා. ඒ කියන්නේ ඔය අපිම කරගත්ත දුර්වල මොකක් හරි කර්මයක් නම් ඔය ප්‍රායෝගික කියන්නේ ප්‍රයෝග සම්පත්තිය යොදලා ඕකනේ අපිට කරන්නේ. ප්‍රයෝග සම්පත්තිය යොදලා අවවාදයක් කරලා හරි එහෙම නැත්නම් නඩුවක් දාලා පොලිසිය කියලා එහෙමෙන් කරගන්න පුළුවන් අවස්ථාවක් නැතිවම නෙවෙයි.
සමහර අවස්ථා තියෙනවා ඌවගේ ගිහිල්ලා පටලැවුණෙන් පස්සේ මේ කොනපොට බේර ගන්නට බැරි වෙන මොකට මේවා පටලවා ගත්තද කියලා එහෙමත් හිතෙනවා. සමහර වෙලාවට මේ දෙනවා මේ කර්ම ඇවිල්ලා කර්ම අපිම කරගත් දේවල් අපිම හදාගෙන බෑග් එකේ කර්ම බෑග් එකේ එකතු කරගෙන තියෙන කෑලි ඒවා. අපේ දැන් මේ කර්ම ප්‍රත්‍ය කියන එක අපි අවස්ථා 12ක් වැඩියෙන් පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ අකුසල් සිත් 12ට ඕන තරම් නටන්ට අපි ඉඩ දීලා තියෙනවා. මම අහලා තියෙනවා මේ සමහර ප්ලේග්‍රවුන්ඩ් දෙන්නේ නැල්ලු විශේෂිත පර්මිෂන් එකක් නැත්නම් ඔය ආපු ප්ලේග්‍රවුන්ඩ් එක නාට ලස්සනට තිබුණාට එහෙම දෙන්නේ නැල්ලු හැම එක්කෙනාටම. මම අහලා තියෙන කතාවක් අපේ පින්වතුන් ඊට වඩා හොඳට දන්නේ නැති මේ ඒකට හරි නීති තියෙනවා. ඒ හැම එක්කෙනාටම ප්ලේග්‍රවුන්ඩ් එක පාවිච්චි කරන්න බෑ. මේ ඉතින් සමහර ප්ලේග්‍රවුන්ඩ්ස් තියෙනවා ඔය සෙල්ලම් පිට්ටෙනි තියෙනවා ඒකේ නැති මිනිසෙක් නැහැ. ශ්‍රී ලංකරේ මිනිස්සුත් ඉන්නවා, පුහුණුකාරයොත් ඉන්නවා, බල්ලුත් ඉන්නවා, බලලුත් ඉන්නවා, හොරුත් ඉන්නවා, තක්කෙත් ඉන්නවා. හැම එක්කිනාම ඉන්නවා. මේ අපේ මනස හිතක් ගත්තයින් පස්සේ මේ අකුසල් සිත් 12ට ඌනේ දෙයක් කරගන්නට පිටනියක් වගේ අතහැරලා තියෙන. ඉතින් ඒ නටන හැම අවස්ථාවකදීම ඔය එක්කිනෙකුට බැනපු කර්මයක්, නිර්සියා කරපු එකක්, රවපු එකක්, අයිරම් හට්ටාන්ට කරපු කර්ම, ඊට පස්සේ කේලමත් දෙකක් වගේ කියාපු කර්ම, ඊට පස්සේ අදකුද දක්වපු කර්ම, ඊට පස්සේ බොරු කියපු ඒවා, ඒ වගේම ඔය පොඩි වස්තු වල හැටියට ගිත් කඩාගෙන හොරෙන් කාපු ඒවා ඔය ඌව ගොඩ මේකේ තියෙනවා. මේවා ගොඩ තිබෙනවා. සමහර රාට හොරකම් කරන අයට උදව් කරපු ඒවා, බොරු කියන අයට උදව් වෙච්ච ඒවා ඒවත් ඔකේ තියෙනවා. ඔය ආස්සේ මිනිස්සෙක් වැටුණාට පස්සේ යාට නැගිටින්න උදව් කරපු කර්මයක් තිබෙනවා. බලලෙකුට කැම ටිකක් දීපුවා තියෙනවා. දෙමෝපියන්ට උදව් උපකාර කරපු ඒවා තියෙනවා. ඒ වගේ හොඳ කර්මත් ඔකේ තියෙනවා. පොඩි ඒවා ලොකු ඒවා මිශ්‍රණයෙන් තියෙන්නේ. දැන් ඕවා තැන් වල අවස්ථාව බලා ඉඳලා දෙන්න පුළුවන් අවස්ථාවේදී ඒ රේට් එකේ කර්මයක් ඇවිල්ලා අපිට විපාක දෙනවා. ඉතින් අපිම තේරුම් ගන්න ඕනේ මේවා අපිම හදපු කර්ම තමයි අපිට ඉන්නේ කියලා. අපිම හදපු කර්ම අපිට එනවා. ඉතින් මෙතනින් ඉසු වෙන්න එපා. හදලා තින්නේ මේ චිත්ත පරම්පරාවේ ඉහළ තැනකනේ. ඉතින් ඒවා අපි තේරුම් ගන්නකොට අපිට අර කම්පන ඒ වගේම වෙනත් කෙනෙකුට අපි මේ චෝදනා කරන්ට යන ඒවා නවතිනවා. එතකොට ලෝකයට යම්කිසි සාමයක් සහනයක් සැලසෙන ඉවසීම කියලා කියන එකත් නොයවක්. ඉතින් සමහර ඒවා තියෙනවා අපිට පහසුවක් සැලසෙන, සමහර ඒවා තියෙනවා අපි අමාරුයි දාන. ඒ නිසා මේක තේරුම් අරගන්න අපිට හොඳ උදව්වක් වෙනවා මේ කර්මප්‍රත්‍ය සලකා බැලීම. අද නානක්ෂණයක කර්මප්‍රත්‍යයේ තිබෙනා වූ විශේෂත්වය තමයි මේ අපි මත් කළේ. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගත්ත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ අපරිමාණ ගුණානුභව බලයෙන්, සර්වචිතා ඥානානුභව බලයෙන්, කර්මයේ විපාකයේ දකින්නා වූ නුවණී ආනුභව බලයෙන්, ප්‍රත්‍ය ධර්මයන් දැනගත්තා වූ ඒ උතුම් ඥානීය භාව බලයෙන්, ඒ වගේම සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ අනන්ත අපරිමාණ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ ආනුභව බලයෙන් මේ පින්වතුන් මේ ධර්මයේ ඇසීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීම උපදවා ගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ ආනුභව බලයෙන් හැම දිනාටම තව ධර්මයේ අහලා මෙනෙහි කරලා හිතලා හොඳට තව ගැඹුරින් මේ කරුණු වටහාගෙන තීරුම් අරගෙන විසද වූ ඥානය සකස් කරගන්නට මේ හේතුපනිශ්‍රේ වේවා. ඒ වගේම හැම දිනාටම ධර්මයේ වැටේවා, අපෝධ වේවා. කර්මයේ තිබෙන භයානකත්වයත් විපාකයේ තිබෙනා වූ භයානකත්වයත් කර්මපත්තියේ තිබෙනා වූ නියම ස්වરૂපයක්, ප්‍රතිඋප්පන්න ධර්මයන්ගේ තිබෙනා වූ නියම ස්වરૂපයක් තීරුම් අරගෙන කර්මයක් සිද්ධ වෙන්නේ නැති, කර්ම විපාක සිද්ධ කරන්නේ නැති
මේ කර්ම විපාක කියනා වූ ඒ ස්ථාන ධර්මතා දෙකෙන්ම අයින් වූ කර්මයක් නැති විපාකයක් නැති හේතුවක් නැති හිතක් නැති චෛතසික රූප මොකක්වත්ම නැති හේතුඵල ධර්මයට කිසිම සම්බන්ධතාවයක් නැති පිරිසිදු වූ ශාන්ත වූ නිර්මල වූ අසංකත ධාතුව නම් වූ ඒ උතුම් නිර්වාණ ධාතුව සෑම දිනාටම උතුම් ආර්ය නුවණින් අවබෝධ කරගන්නට ලැබේවා සියලු දෙනාගෙන් සිත් නිර්වාණ ධාතුවෙන් නිවනින් නිවි වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම පෙරුවන් සරණයි. සාදු සාදු සාදු. කල්‍යාණ මිත්‍රයනි බන්තේ ජිනාලංකාරයන් විසින් අද්දාසෙදිත් අපිට ඉතා උතුම් ධර්ම දේශනාවක් පැවැත්වුවා. මම හිතනවා කල්‍යාණ මිත්‍රයන්ට අවස්ථාවක් තියෙනවා කියලා අදහස් හෝ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ප්‍රශ්න තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ විනාඩි 20ක් විතර කාලයක් මම හිතන්නේ අපිට තියෙයි. 25ක් ඒ නිසා අවස්ථාව තියෙනවා. වැඩි වෙලා ගන්න නැතුව එකතු වෙන්න ඕනේ වෙන කෙනෙක් කියලා බලන් ඉන්න නැතුව ප්‍රශ්න තියෙනවා නම් එන්න. අත්තරන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අත්තරන් ධර්මදේශනාව දිගට අහගෙන යනකොට මට හිතුනේ ස්වාමීන් වහන්සේ චේතනාව කියන එක හුඟක්ම බලවත් කර්මය කියන එක හුඟක් බලවත් කියලා. ඒතකොට ස්වාමීන් වහන්සේ මට මෙහෙම අදහසක් ආවා. දැන් මේ කර්ම ශක්තියම මේ කර්ම ප්‍රත්‍යම එමෙන්න චේතනාවම දැන් ඔය ඍතු නියාම මේ බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාම කියලා නියාම ධර්ම තියෙනවා. එතකොට ඒ වෙනුත් එතන බලවත්කමක් තියෙනවද? ඊළඟට දැන් අපිට ගත්තොතින් ඍතුජ ආහාරජ වගේ දේවල් ප්‍රත්‍ය වෙන්න මේ කර්මයේ බලපෑම වෙනවද කියලා වගේ අදහසක් ආව ස්වාමීන් වහන්සේ. ඒක ගැළපෙන ප්‍රශ්නයක්ද දන්නේ. ඔබ වහන්සේට පුළුවන් නම් ඒක ගැන සඳහන් කරොත් බොහොම පිං. මේ නියාම ධර්ම පහෙන් එකකට විතරක් ගැළපීලා යනවා කර්ම නියාමයේ කියන එක. මේ කර්ම නියාමයේ කියන එකට මේක සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් ඒවා ඔය මේ අනිත්‍ය වගේ තිබෙනවා පොඩි සම්බන්ධයක් තියෙනවක් තියෙනවා නැතිවක් තියෙනවා. ඒක හැබැයි මේ ඒක මම මේක ඉස්සර වෙලා අවස්ථාවකදීත් කියවලා තියෙනවා. මේ සමහර වෙලාවට කර්මය සම්බන්ධ වෙලා පොඩි බාහිර දේවල් එන අවස්ථා තියෙනවා. හැබැයි ඒක ඒ වගේ දේවල් ඍතුවෙන්ම වෙනවා කියන එකක් නෙවෙයි. දැන් අපි හිතමු දේවානම් පියතිස්ස රජතුමාට දේවානම් පියතිස්ස රජතුමා පහළ වෙන කාලේ එතුමාට ඒ රාජ්‍ය වෙන කාලේ මුතු වර්ග 8ක් මිනිසුන්ට හම්බ වුණාලු. ඒ කියන්නේ මුතු වර්ග 8ක්. එතකොට ඒවා ඒ රජතුමාගේ පිනකට පහළුණයි කියලා කියන්නේ. දැන් මුතුයි පිනයි බලන්නකො වෙනස්නේ. දැන් මුතු කියන જાති මොකද තියෙන ඒවා. ඒ මුතු කියන જાතිය මොකද තියෙන ඒවා ඉතින් ඒ සත්තුන්ගේ අර බෙල්ලන්ගේ ඉතින් හරි මුදේ තියෙන ස්වභාවික දේවල් හරි තියෙන දේවල් ඒවා එහෙ තියෙන්නේ නැතුව පුද්ගලයාට ලං කරලා දුන්නනේ. ඒකේ තියෙනවා යම්කිසි කර්ම බලවේගයක්. අනිත් එක තමයි ඔය රත්තරන් ආකාර පහළ වෙනවා. ඒව රත්තරන් කියන ඒවා පොළොවට සම්බන්ධ දේවල්. නමුත් ඒවා ඒ වගේ තියෙනවා ඒ අයිතිකාරයාට කර්මය තිබෙන්න එක්කිනාට පොඩ්ඩක් කිට්ටු කරලා දෙන ගතිය. දැන් ඔය තියෙනවානේ දැන් චක්‍ර රත්නය කියලා එකක් තියෙනවා කියනවා. මේ එක තැනක තියෙනවා චක්‍ර රත්නේ. ඉතින් මේ චක්‍ර රත්නේ දැන් අපි දැන් කවුරු හරි ස්කැවෙට් මේ කරන්න ගිහිල්ලා ඕක කොහෙද තියෙන්නේ කියලා හාරලා ඕක හොයන්න බෑනේ. නමුත් පින තියෙන ඒ පුණ්‍යවන්තයා ආවන් පස්සේ ඒක
මේ පහළ වෙලා මතුවලා එනවා කියනෝනේ තියෙන තැනින් නැගිටලා අන්න එහෙම අවස්ථා තියෙනවා. ඩිරෙක්ට් කර්මයට සම්බන්ධ ඒවත් තිබෙනවා නැති ඒවත් තියෙනවා. ටිකක් වක්‍රාකාරව දුරින් දුරින් සම්බන්ධ වෙන ඒවත් තියෙනවා. තේරුණා? සාමෙන්නාන්ත ඒකටම සම්බන්ධද කියලා දැනගන්න කැමතියි. දැන් අර දිව්‍ය මන්දිර වගේ දේවල්, ඒ කියන්නේ කර්ම සමුත්ථාන ඍතුජ රූප වගේ දේවල් හැදෙන තැනත් ඒ විදිහ සම්බන්ධයක් තියෙන නේද සාමෙන්නාන්ත? ඔව් මහත්තයා, එහෙම තියෙනවා. ඒ කියන්නේ ඍතුජ දේවල් පහළ වෙනවා කර්මයේ තල්ලුවක් එක්ක. කර්මයේ හිතියට තමයි මේ ඒක සිද්ධ වෙන්නේ. දැන් ඔය දෙවි දේවතාවන් පහළ වෙනකොට කවදාකවත්ම ගිහිල්ලා ඒගොල්ලෝ මේ ගෙවල් හදන, මාලිගා හදන, විමාන හදන කට්ටියක් නෙවෙයි. ඔය තියෙන පහළ වෙන එකක නේද ඉන්නේ. එතකොට ඔය ඒ පහළ වෙන දේවල් ඒ අයගේ තිබෙන කර්මයේ බලපෑමක්, තල්ලුවක්, ඒකේ කර්ම ආනුභාවයක් නිසා බාහිරව පහළ වෙන්නා වූ වස්තු ඒවට කියනවා කර්මයෙන් හටගත්තා වූ ඍතුජ රූප කියලා. කර්ම සමුත්ථාන ඍතුජ රූප. හැබැයි මෙතන කියන්නේ අපැත්ත වශයෙන්ම එහෙම කෙලින්ම අර වක්‍රාකාරව කෙවරවල් දෙකකට එහෙම කියව නෙමෙයි. මෙතන ඔය අපේ කර්ම විපාක රූප කියන ඒවා කෙලින්ම ආපු ඒවා. කර්මජ. ඉතින් අර විදිහට සම්බන්ධ වෙන ඒවාක් තියෙනවා. දෙවි දේවතාවන්ගේ මේ සමහරට ඇඳුම් පැළඳුම්, ඊළඟට තව තියෙනවානේ ඔය මේ කල්ප වෘක්ෂ එහෙමත් ඔය මිනිස්සුන්ගේ පිනටනේ පහළ වෙන්නේ. ඒවා එහෙම තියෙනවා. ස්වාමීනාත් අවසරයි. ස්වාමීනාත් මේ කර්මජ රූප ප්‍රවෘත්තිය ගත්තාම දැන් අපිට එතනදී රූප ප්‍රවෘත්තිය ගැනෙනකොට විශේෂයෙන්ම මේ ජීවිතේන්ද්‍රිය රූපයෙන් විශාල මෙහෙයක් සිද්ධ වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා ස්වාමීනාත්. එතකොට මේ කියන්නේ කර්මජ රූප නබිද පවත්වා ගැනීමත්, ඒ කියන්නේ සම්පතියක් වශයෙන් ඒ ප්‍රවෘත්ති කාලයේදී පවත්වා ගැනීමට ජීවිතේන්ද්‍රිය රූපය විශේෂයෙන් උපකාරී වෙනවා කියලා සම්මත. එතකොට මේ ජීවිතේන්ද්‍රිය රූපය කර්මජ රූපයක් හැටියට ලැබෙන්න ප්‍රතිසන්දි සිතේම තියෙන කර්ම ශක්තිය බලපනවා කියලා තේරුම් ගත්තොත් නිවැරදි සම්මත. එතකොට එකම කරන ලද කර්මයක් නිසා ඇතිවෙන ප්‍රතිසන්දි සිතේ තියෙන කර්ම ශක්තිය තමයි මේ ඒ ජීවිතේන්ද්‍රිය ඇතුළු අනිත් කර්මජ රූප වල ප්‍රවෘත්තියට බලපාන කියලා කොහොමද ඒක අපි විස්තර කරගන්න. මේ සමානතාවයක් තියෙනවා ෆ්ලෝ එක ලෙවල් එක කියන්නේ. දැන් ප්‍රතිසන්දි සිතට සමානයි ඔය මේ භවංග සිත් එහෙම. ඊළඟට ඒ හදලා දෙන්නා වූ කර්මජ රූප පවත්වාගෙන යාමට තිබෙන්නා වූ ඒකත් ජීවිතේන්ද්‍රියත් ඒ රංචු වල එහෙම නැත්නම් ඒ රූප කලාපයක පැවැත්මට විතරනේ ඔක බලපාන්නේ. ඒ රූප කලාපයක පැවැත්ම ඉවරලා ඒ ටික නැති වෙනකොට ඊළඟට ජීවිතේන්ද්‍රිය අනිත් එනේව පරම්පරාවට යන්න එහෙම එක ලෙවල් එකකට තමයි විපාක ඒ වගේ වැඩ කරන්නේ. දැන් ඔය මේ රූප කලාපයක් පහළ වුණාන් පස්සේ ඒ චිත්තක්ෂණ ප්‍රමාණයක් තියෙන. ඒ චිත්තක්ෂණ ප්‍රමාණය පවත්වාගෙන යන්න විතරයි ජීවිතේන්ද්‍රය එතනදී උපාර භාවයක් ඇති වෙන්නේ. එතනින් එහාට ඒක පවත්වන්නේ ධර්ම ස්වභාවයෙන්ම ජීවිතේන්ද්‍රයක් නැති වෙලා යන. ඒ වගේම මේ අන්තිකක් නැති වෙන. නමුත් ඒක පරම්පරාව වශයෙන් ගෙනියන්න අරක සමාන ස්වභාවයක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් තිබෙනවා මේ ඔය ප්‍රතිසන්දි අවස්ථාවේදී ඇතිවෙනා වූ ඒ කර්මය එතනදී හරි බලවත්. හරිම බලවත්.
ඒ හිතේ තිබෙනා වූ එකත් ඒ වගේ ආරම්භක අවස්ථාවක්නේ. ඊට පස්සේ යන්නේ ඒවා එක්තරා ලෙවල් එකකට තමයි යන්නේ. ඒක අඩුවක් කියලා කියන්නේ එක ගානකට තමයි යන්නේ. ඒක නිසා සමාන තත්ත්වයක් තියෙනවා. ස්වාමීන් ඒ කියන්නේ දැන් මේ කර්මජ රූප ප්‍රවෘත්තියට හේතු වෙන්නේ අර ප්‍රතිසන්දි සිතට අදාළව ඊට පෙර කරන ලද කර්මයේමද එකම කර්මය නිසාද ඒ විදිහට ඒක යන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් එහෙම වෙනවා. එහෙම නා දැන් අපි ඒකට කියන දැන් කෙනෙකුට හිතන්න පුළුවන් එක ෂණයක කරපු කර්මය කොහොමද මෙච්චර කාලයක් අල්ලා හිටින්නේ කියලා. එහෙම තියෙනවා. කර්මයේ තිබෙනවා දැන් එක ගොයන් ගහකින් එක වී ඇටයකින් වී අරල් මහා බර ගානක් හදලා දෙනවා. ඒ වගේ එක කර්මයකින් ප්‍රතිසන්දි ප්‍රවෘත්ති මේ සිත් හදලා දෙනවා ගොඩක්. අනිත් එක තමයි ඒක. තව කරපු කර්ම තියෙනවනේ. ඒ වගේ ඒක අල්ලලා දෙනවා. උපස්තම්බනේ කරලා දෙනවා. දැන් ওই කර්ම විස්තර කරලා තව එක ක්‍රමයක් තියෙනවා. සමහර වෙලාවට තියෙන කර්මයේ එක ලයින් එකේම එකකින් ගිහිල්ලා පස්සේ මේකෙන් ඉවරයි නේද කියලා එහෙම හිතෙනවා. නෑ. කර්මයේ තියෙනවා උත්පාදනයේ ලබා දෙන කර්ම තියෙනවා. උත්පාදනයේ ලබා දුන්නාට පස්සේ දෙවනුව ඒවා පවත්වාගෙන යන්නට උදව් උපකාර කරන්නා වූ කර්ම තියෙනවා. ඒ කර්ම වල ලයින් එකෙත් තිබෙනවා එකම වර්ගයේ කර්ම හදලා දෙන ඒවා. ඒ විදිහටයි මාත්‍ය. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොමින් තව පොඩි ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ වහන්සේ අපිට අද විස්තර කරලා දුන්නා මේ අර දැන් අපිට දැන් මව කුසක උපදිනවා නම් ඇත්තටම එතන දැන් රූපයක් ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දි රූප ඇති වෙන නිසා එතකොට ඒ විදිහේ සිතක් ඇති වෙන්න නම් ඒ කියන්නේ රූපයක් ඇසුරු කරගෙන සිතක් පහළ වෙන්න ඕනේ වගේ කියලා වගේ. මට ඒතර පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන ස්වාමීන් වහන්සේ දැන් අරූපී බ්‍රහ්ම ලෝකයක අපි තුමෝ ජීවත් වෙන බ්‍රහ්මී චුත වෙනකොට රූපී බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දි ගන්න අවස්ථාව වගේ ගත්තොත් ඒ කියන්නේ එතන චුත වෙන අවස්ථාවේදී රූප සම්බන්ධයෙන් යම්කිසි උපාදානයක් හිමත් නැත්නම් සිතුවිල්ලක් ඇති වෙන නිසාම දෙයක වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් සානා. රූපී අරූපී බ්‍රහ්ම ලෝකයේ පහළ වෙලා ඉන්නා වූ බ්‍රහ්මයේ කිසිම අවස්ථාවකදී රූප ලෝකයට උප්පත්ති වශයෙන් එන්න හේතු වෙන කර්මයක් එහිදී සකස් කරන්නෙත් නැහැ, සකස් කරන්න අවස්ථාව නැහැ. එතකොට විශේෂ පින්කම් ආදී පවත්වන්නේව නැහැ. එතකොට ඒක රූප භූමියක් නොවේ. ඒක ඇවිල්ලා මනස අරූපී ධර්මයක එකට ගැට ගැහි රැඳී පවතිනා වූ අවස්ථාව. එයාගේ කාල සීමාව ඉවර වෙලා එතනින් චුත වෙන්න යන අවස්ථාවේදී රූපාවචර බ්‍රහ්ම ලෝකයකට උප්පත්ති වශයෙන් එනවා නම් අරූපී බ්‍රහ්ම රාජයාට මතක් වෙන්නේ එතනදී එයාට පහළ වෙනවා ඊට පෙර ජීවිතවල ආසන්න ජීවිතයක අය කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දියේ ගන්ට කලින් ඇතිවෙච්ච මතකයක්. ඒ මතකයකට අනුව ඒ හැදිච්ච පරණ රූපයක එල්ලීගෙන ඒකට අනුකූලව තමයි එයාගේ ප්‍රතිසන්දි හැදෙන්නේ. ඒක නිසා පරණ ගුඩ අනුසේ වස් ඒ කියන්නේ කෙලෙස් නැති කරපු කෙනෙක් නෙවෙයි. එයා ගොඩාක් පරණ දේවල් ඒක ස්ටෝර් එකේ දාලා තියෙනවා. දාලා මේ චුත වෙන අවස්ථාවේදී වෙන්නේ මේ එයාට පරණ එකකින් ඇවිල්ලා ඊට පස්සේ ඒක අල්ලගෙන ඒකේ උපාදානයේ වශයෙන් දීගෙන තමයි ඊළඟට යන්නේ.
ප්‍රඥාට උනත් ප්‍රතිසං කියන්නේ කුතිසිතේ කියලා කියන එක 아무තු එකක්. දැන් අපිට උනත් එහෙමයි. අපිට සමහර වෙලාවට අපි මේ හිතාගෙන හිටියට මේ manuss ලෝකේ ඉපදිලා manuss ලෝකේ ඉඳගෙන මේ කරන්නා වූ දේවල් මතකයට එයි කියලා හිතුවාට ඒවට සමහරවිට පරණ කරපු දේවල් මිය යන අවස්ථාව වෙනකොට අපි කොච්චර දාන සීල භාවනා අරවා මේවා කරලා තිබුණා මීට පෙර ජීවිතයක හොඳට කරපු ඒක බරපතල කර්මයක් නිකන් එකපාරම මේ නිකන් මහදවාලේ වගේ අපි ඉස්සරහ හිතට එන්න පුළුවන්. ඒකෙන් අපි මේ ජීවිතයේ මොන දේවල් කරත් අපි ඊළඟ ජීවිතයේ උපදින්න ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගන්නට අපිට හේතු වෙන්නේ මේක ඉස්සලා ජීවිතයක කරපු එකක් තමයි අග්ගාලා ඇදලා ඉන්නේ. එහෙම තියෙනවා. ඒක නිසා අර අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සිද්ධිය ඔය වගේ. එහෙදි කෙරෙන්නේ නැහැ රූපාවචර මේ කියන්නේ රූප ආධාරයක් කරගෙන නැති නිසා කර්ම එතනදී හදන්නේ නැහැ. නමුත් පරණයකින් තමයි යාකට හෙලෙන්නේ. තිරුවන් සරණයි. සේවන් සරණයි කරන බොම්පි. දැන් ස්වාමීන් වහන්සේ යම් කිසි කර්මයක් කරපු කෙනෙක් දැන් එයාගේ වැඩ කරන්නම අපි හිතමු අපිටයි සිද්ධලහම විතරයි කියලා. එතකොට තවත් කෙනෙකුට පේනවා මෙයා කරන වැඩවලින් මෙයා අපිටම කරගන්නවා කියලා. ඒ අවස්ථාවේ අපිට කොහොමද සෝන්දාස උදව් කරන්න පුළුවන් වෙන්නේ? යම්කිසි කෙනෙකුට උදව්වක් කරන්න ඕනේ නම් ඒකට ඇත්ත වශයෙන්ම තමන් කිව්වයින් පස්සේ අහන ඒවා තියෙනවා. එහෙම වුණොත් එහෙම උපකාරයක් වෙන්න පුළුවන්. නැත්තම් එහෙම මේ එයාට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ වෙන ඔය මිනිස්සු ඉන්නවා මේ හොඳට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා වෙන කෙනෙකුට දාවලා කියවුවන් පස්සේ එයා කියන එක අහනවා. එහෙම කියන එතකොට එයාට එහෙම උදව්වක් උපකාරයක් වෙන්න පුළුවන්. දැන් ඔය ඒක සමාජයේ තියෙන එකක්. අපි ඔය සමහරුන්ට කියන දේවල් නිතර ගෙදරක අපි හිතමු ගෙදර ස්වාමියා දරුවෝ භාර්යාව නෑදෑයෝ සහෝදරයෝ ඕගොල්ලන්ට යමක් කියනකොට නිතරම පේනවා දකින්නවා ඇහෙනවා. ඒ ඇයට කිව්වන් පස්සේ ගණන් ගන්න. හිත බාර ගන්න. එවැනි අවස්ථාවකදී යාගේ හිත ගරු කරන වචනේ අහක දාන්න බැරි කෙනෙක් ලව්වා ඒක කියන බුදුරජාණන් වහන්සේත් ඕක දේශනා කරානේ. එහෙම කිව්වන් පස්සේ එයා පිළිගන්න එහෙම උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඔය ජීවිතවල තිබෙනා වූ පෞද්ගලික අත්දැකීම් එක්ක ජීවිත කන පිට ගහනවා. ලෙඩක් හැදුනාම කැන්සර් එකක් හැදුනායින් පස්සේ එහෙම නැත්නම් වෙනත් මහා බරපතල දෙයක් ඇති වුණාට පස්සේ මේ වෙනත් කෙනෙක් සම්බන්ධ නැතුව ආන් එතකොට ටක් ගාලා වැටෙනවා. දැන් අපි හිතමු මේ වෙනත් කෙනෙක් සම්බන්ධ නැති කියලා අපි හිතමු මේ මොකක් හරි රණ්ඩුවක් වෙලා අවියාවදයකින් පහර දුන්නයි කියලා. එතකොට හැම වෙලේම එයා වෛරයක් හදාගන්න ඒක වෙනත් කෙනෙකුගෙන් සිද්ධ වෙච්ච දෙයක් හැටියට එයා කාට හරි ඒක තල්ලු කරන්න පහන්සි ගන්නවා. හැබැයි සාමාන්‍ය ලෙඩක් හැදෙනවා කියන එක නෙවෙයි. ඒකේ කවුරුවත් සම්බන්ධ වෙලා නැහැ. තමන්ගේ ජීවිතේෙම එයාට තේරුමක් යනවා. එතකොට ඒගොල්ලෝ මේ ඔය නරක වැඩ වලින් අයින්ලා හොඳ වැඩට එනවා. බොහෝ අවස්ථාවලදී හොඳම දේ තමයි තමන් එයා පිළිගන්නා වූ එයා හිතින් ටිකක් ගරු කරන කෙනෙකුට කියලා
මේ මාර්ගය පොඩ්ඩක් හසු කරලා දී. අත්වන් තරණ ස්වාමීන් අවසරයි. ස්වාමීන් වහන්සේ මේ දැන් ගිය සතියේ කියලා දුන්නු සහජාත මේ කම්මපත්ති කියන එක ස්වාමීන් වහන්සේ ඒක චිත්තක්ෂණික එකක් කියලා තේරුම් ගත්තොත් හරියද? සහජාත ක්‍රමපත්‍ය කියලා කියන්නේ ඒක චිත්තක්ෂණයක එකක්. ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මේ චත්තායතන කියන එකයි සලායතන කියන එකේ වෙනස කොහොමද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න පුළුවන්? චත්තායතනය කියලා කියන්නේ මන ආයතනයටයි. ඔය මේ ඒකේ ඔය චත්තායතනය කියලා කියන්නේ සමහරුන්ට ඔක තේරෙන්නේ නැහැ. ඒක චිත්තක්ෂණයක මේ පටිච්ච සමුප්පාදයේ දක්වන තැන තමයි චත්තායතනය කියලා බහුල පාවිච්චි කරන්නේ. දැන් ඒකට කියන්නේ චත්තායතනය කියලා කියන්නේ මන ආයතනය කියන එකයි. දැන් චක්ඛායතනය දැන් මේ 6 වෙනි ආයතනය කියන එකනේ. දැන් රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ මේ ඒ විදිහට කියන්නේ චක්කු ආයතනේ, සෝත, ගාන, જીව, කාය, මන ඊට පස්සේ අවසානට කියනවා මේ චත්තායතනේ කියලා. ඒ ඇවිල්ලා මන ආයතනේ හිත කියන එකයි. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් චක්කු විඥානය කියන එක විපාක සිතක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ ඒතර ඒ චක්කු විඥානය කියන්නේ එක සලායතනෙ කියලා ගත්තොත් දැන් සූත්‍රවල සඳහන් වෙන විදිහට ඒ පටිච්චසමුප්පාදේ එතකොට ඒක නිකන් විපාක ක්‍රියාවලියක නැත්නම් ආයතන කියන කොටස මේ පරණ මේ කර්මයක විපාක කියන විතරක්ද තේරුම් ගන්න ඕන සායස. මොකද මේ දැන් අර අභිධර්ම සඳහන් වෙන විදිහට හැම වෙලාවෙම අවිද්‍යාව නැතුව පටිච්චසමුප්පාදය සඳහන් වෙන්නේ නැහැ. සලායතන ගැන හැමදාම අවිද්‍යාව නැතුව තියෙන එකේ චත්තායතනෙ සඳහන් වෙනවා. ඒකට අපි සූත්‍ර වල එන්න එක ඒ සලායතන කියන්නේ අර පරණ කර්මයක මේ විපාකය කියලා ඒ විදිහට ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ සරලව කියනවා නම් පටිච්ච සමුප්පාදය කියන එක බොහෝ අය පටිච්ච සමුප්පාදය කියන එක ඉගෙනගෙන තියෙන්නේ, හදාarලා තියෙන්නේ, දැනගෙන තියෙන්නේ, කියන්නේ මේ ඔය අවිද්‍යාව එක්ක තියෙන එක විතරයි. ඒ අවිද්‍යාව එක්ක තියෙන අවිද්‍යාව ඒ කියන්නේ ලින්ක්ස් ඔය 12ම තියෙන කොටස පරිපූර්ණ පටිච්ච සමුප්පාද විග්‍රහයයි ඔය. පරිපූර්ණ පටිච්ච සමුප්පාද විග්‍රහය. පටිච්ච සමුප්පාද මේ තේරුම් ගැනීමේදී හැම තැනම හැම හිතකම පටිච්ච සමුප්පාද තියෙනවා. මේ කුසල් සිතෙත් පටිච්ච සමුප්පාදේ තියෙනවා, අකුසල් සිතෙත් පටිච්ච සමුප්පාදේ තියෙනවා. ක්‍රියාසිතෙත් තියෙනවා, විපාක සිතෙත් තියෙනවා. ඒක නිසා ඒ කවදාකවත්ම විපාක සිත කියන එක පටිච්ච සමුප්පාදයෙන් මිදිච්ච එකක් නෙවෙයි. හැමතැනම පටිච්ච සමුප්පාද ධර්ම ටික තියෙනවා. එතන තියෙන ඔය දැන් ඒකෙදි හොයන්න යන්න හොඳ නැහැ. එතනදි හොයන්න යන්න හොඳ නැහැ මේ අර ඔක්කොම ටික 12ම. දැන් පටිච්ච සමුප්පාදය මේ බලනකොට ඔකේ ගන්නේ 9යි. ඔය ඒක චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදයට ගන්නකොට ගන්නේ ප්‍රධාන වශයෙන් 9ක් ගන්නෙ. අනිත් ටික ඔක්කොම ඒක ඇස්සේ තියෙනවා. දැන් ඔය මේ ඒක ක්‍රමානුකූලව ඉගෙන ගන්න ඕනේ, නැත්නම් එහෙම කෙනෙකුට මනසට පටලැවෙනවා. දැන් මොකද්ද මේ විපාක සිතක පටිච්ච සමුප්පාදයේ බලනකොට බලන්නේ ඔතන තිබෙන්නේ ධර්මතා තිබෙනවා. මේ චත්තායතන වැඩේ කරනවා ඒ මේ සිවිඥානේ. එතකොට අනිත් ධර්ම වැඩේ කරනවා තිබෙන්නා වූ චෛතසික ධර්ම ටික. අනිත් ඒවා කවදාක හිටපු ගමම්ම ඒක පහළ වෙච්ච එකක් නෙවෙයි. අනිත් එක තමයි දැන් විඥානය පහළ වෙනකොට චක්කු විඥානේ
නිකං හුදකලා පහළ වෙන්නේ නැහැ. ඒක යම්කිසි තැනක් ආධාර කරගෙන තමයි පහළ වෙන්නේ. ඒ තමයි චක්කු ප්‍රසාදේ. චක්කු ප්‍රසාදයේ ආධාර කරගෙන පහළ වෙන්න උට ඔන්න මේ රූප සම්බන්ධය එතන ගොඩ නැගෙනවා. ඊළඟට අරමුණු කිරීම වශයෙන් රූප සම්බන්ධය ගොඩ නැගෙනවා. ආන්න ඒ විදිහට තියෙන පස්සේ කියන එක එතන ගොඩ නැගෙනවා. ඊළඟට අර චට්ඨායතනෙ කියන එක එතන තියෙනවා විඥානය කියන එක. ওই විදිහට ඒ තියෙන ටික තමයි වේදනාව කියන එක එතන මතු වෙනවා. ඊළඟට අර මේ විපාකයක් නිසා විපාක සිතට ගැලපෙන විදිහට තමයි ඒක බලන්නේ. හැබැයි ඒවා සිද්ධ වෙන්නේ ඉස්සර වෙලා තැනකදී සිද්ධ වෙච්ච කරපු එකක් හින්දා තමයි. නමුත් මේ අවස්ථාවේදී පටිච්චසමුප්පාද බලනකොට පටිච්ච සමුප්පාද ධර්ම සමුදාය බලනකොට ඔය විඥාන සිත්තේ ඔය අවිද්‍යාව සංඛාර අරවම ඔක්කොම එකට දාලා බලන්නේ ඒ තියෙන සීමාවෙ තිබෙන පටිච්ච අංග ටික විතරයි බලන්නේ. ඒක තමයි නියම විදිහට පටිච්චාංග බැලීම. දැන් අර සූත්‍ර දේශනාවලක් තියෙනවානේ. සූත්‍ර දේශනාවලක් තිබෙනවා පටිච්ච සම්දිස්ථාන තිබෙනවා සම්දිස්ථාන ගණනාවක් තියෙනවා. ඒ දැනට තියෙන ටික විතරයි බලන්නේ. ඒක නිසා එක එක හිතක් පහසා බලනකොට පටිච්ච අංග ඒ හිතට යෙදිලා තියෙන ප්‍රමාණය තමයි බලන්නේ. තැනින් තැනට වෙනස් වෙනවා. හොඳයි එහෙමනම් අද දවසේ අපිට මේ ධර්ම සාකච්ඡාව නිමා කරන්න වෙලාව ලැබුණ තිබෙනවා. අද දවසේදීත් අපිට වාග්ය ලැබුණා නවසීලන්තයේ වෙලින්ටන් නුවර වැඩ වාසය කරන බන්තේ ජිනාලංකාරයන්ගෙන් ඊටමත්ම අගනා ධර්ම දේශනාවකටත් ඉන්නතුරු පැවතු ධර්ම සාකච්ඡාවකට සවන් දෙන්න කල්‍යාණ මිත්‍රයනි. ඉතින් අපි හැමදෙනාටම ආරාධනා කරනවා ලබන සතියේදීත් බ්‍රහස්පතින්දා දවසේදී එකතු වෙන්න. මම එහෙමනම් අද දවසේදී මේ රැස්ව සිටිනා වූ සියලුම කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙනුත් අනාගතයේදී මේ ධර්ම ශ්‍රවණය කරනා වූ අනිකුත් කල්‍යාණ මිත්‍රයන් හැමදෙනා වෙනුවෙන් කෞර්ණ්‍ය ස්වාමීන් වහන්සේ වහන්සේ මේ කලාව උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතු වෙනොත් අප විසින් කලාව කිසියම් කුසලයක් ඇත්තේ සියලුම කුසල් හේතුවෙන් ඔබ වහන්සේට පූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවනුත් හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට වෙනව ස්වාමීන් වහන්සේ අද සාකච්ඡා නිමා කිරීම සඳහා සාදු සාදු. හොඳයි පින්වත්නි සෑම දිනකටම පෙරවන් සරණ යහපතක් වේවා. ඉතින් අදත් අපි මේ සියලු දෙනාම එක්වාස වෙලා බුදුරජාණන් වහන්සේ ගාම්භීරව දේශනා කළ විස්තර කළ තිබෙනා වූ ධර්ම කොටක එක කොටසක් විතරක් අපි හැම එක්කිනාටම පුළුවන් ප්‍රමාණයෙන් පුළුවන් මට්ටමින් අරගෙන මේ ඉදුවේ මෙනෙහි කරේ කතා කරේ දේශනා කරේ. ඉතින් ඒ තුලින් ඒවා අහන වචනයක් පාසාම ධර්මය හොයා යන මේ ධම්මවිචය හිත එහෙම නැත්නම් බොජ්ජංග ගුණය ප්‍රඥාව පහළ වුණා. ඒවා හිතලා මෙනෙහි කරන අවස්ථාවේදී ලෝභයට අවස්ථාවක් නැහැ. අපේ හිතට වදින්න, ගොඩ වෙන්න, ද්වේෂයට, මෝහයට අවස්ථාවක් නැහැ. ඒ නිසා කුසල් සිත් පරම්පරාවක් ඇති වුණේ. ඉතින් මේ කුසල් සිත් වල මහා විශාල බලයක් තිබෙනවා නිවන් දක්න තෙක්ම. ඒ නිසා මේ උපදවා ගත්තා වූ බණ ඇසීමේ කුසල ධර්මයන්ගේ අනුභව බලෙන් පින්වත් දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඒ වාගේ මහත්මයාගේ සියලුම අපල උපද්‍රව අතීත අකුසල කර්ම බලවේගය යටපත් වෙලා කුසල කර්ම බලවේග ශක්තිය මතු කරගෙන යහපත් ලෙස නිරෝගී භාවයේ පවත්වාගෙන මේ ශාසනයෙන් මනුස්ස ජීවිතයෙන් වැඩගන්ට අවස්ථාව සැලසේවා. ඒ වගේම පෞද්ගලික සෑම දිනාටම සැනසෙල්ලක් වේවා. ඒ වගේ මේ පින්වත් පහත් වෙලා පහත්ෙන් සෑම දිනාටමත් මේ උතුම් ධර්මයානුභව බලෙන් බණ ඇසූ පිනීවනුභව බලෙන් තුන්වන් ගුණ බලෙන් මේ වගේ උතුම් ධර්ම මනස්කාරය පවත්වාගෙන ගැඹුරු ධර්මයේ හිතාගෙන මෙනෙහි කරන සාකච්ඡා කරමින් නොගෑ මේ ගැඹුරු තැන් තව ප්‍රශ්න කරගෙන මේ විෂද වටහාගෙන සෑම දිනාටම
පාරමී පුරාගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා. නිවන් පිණිස මේ ධර්මයේ ඇසීමේ පින සෑම දිනාට මේක හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තර දුර්ලභේන මයාලත්තං ලස්සිතුං වන්දිතුං වර සාරිපුත්තාදී තේරාණ ආගතං පටිපාටිය සත්තා සීලා දයා වාස බුද්ධ පුත්තං නමං සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට බොහොම පිං. කල්යාණ මිත්‍රයනි, මම මේ අවස්ථාවක් කරගන්නම් පොඩි මතක් කිරීමක් කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ ඕස්ට්‍රේලියාවට වැඩම කරනවා. අපි නොවැම්බර් මාසයේදී මේ වට්ටාන පූජාව පැවැත්වීම සඳහා නොවැම්බර් මාසයේ මෙල්බන් නුවරයි වැඩසටහන මූලික වශයෙන් පැවැත්වෙන්නේ. නොවැම්බර් 24 25 26 කියන දවස් 4දී. ඉතින් හැකියාවක් තියෙන කල්යාණ මිත්‍රයන් ලෝකේ කොහේ සිටියත් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා පැමිණෙන්න කියලා. ඒ වගේම අනිකුත් අයටත් අපි අවස්ථාව ලබා ගන්න පුළුවන් මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම උන්වහන්සේ ඕස්ට්‍රේලියාවට වැඩම කර සිටින කාලය තුළ අනිකුත් ප්‍රදේශයන්හි වැඩසටහන් සම්බන්ධ කර පවත්වන්න කැමති අය සිටිනවා නම් අපි සම්බන්ධ කරගත්තොත් අපිට ඒක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඇඩිලේඩ් වෙනි පළාත, ඇඩිලේඩ් සිඩ්නි, නිව්කාසල් වෙනත් ඕනම පළාතක සාකච්ඡා කරන්න පුළුවන්. අපිට ඒකට බලන්න පුළුවන් මොකද කරන්න පුළුවන් කියලා. ඒ ගැන මම මතක් කරන්න හිතුණා. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඉදිරි වැඩසටහනක් පටන් ගන්න පෙර ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍රයන්ට ඒ පටන් පූජාවක පිළිපද පසුබිම් පොඩ්ඩක් අපි මතක් කරලා දෙන්නොත් ඊටම වටිනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. බොහෝට පොණේ ගැන අවබෝධයක්වත් නැති නිසා වෙනත් අවස්ථාවක ස්වාමීන් වහන්සේ. එhmenan අපි අද දවසේ වැඩසටහන මේ විදිහට නිමා කරන කල්යාණ මිත්‍රතුන්ටනි හෙට දවසෙත් නැවතත් මුණ ගැහිමු සාකච්ඡා කරමු. හැම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. තෙරුවන් අපි හැම දිනාටම තෙරුවන් සරණයි සමග